afternoon. Financial market separation සීමා අද අපි කී සතියේ පටන් ගත්ත පාඩමම තමයි කන්ටිනියු කරන්නේ. විදේශ විනිමය වෙළඳපොළ දැන් කී සතියේ අපි කරපු ये सती අපි කරේ අපි නැවතුනේ මෙතනින් අපි හරස් අනුපාත ගණනය තමයි අපි කරේ. දැන් මේ අර ටියුට් එක ෂෙයා කරේ නැහැ කියලා කිව්වනේ නදීෂි. ඔයාට පුළුවන් මේ ඉන්ස්ටිටියුට් එකට කෝල් එකක් දෙන්න. එතකොට ඒගොල්ලෝ ගයිඩ් කරයි මේ කොහොමද ඒක කරන්න කියලා. ඒගොල්ලෝ කිව්වා හැමෝටම ෂෙයා කරලා තියෙන්නේ. හැබැයි මේ අර ඒගොල්ලන්ගේ ලොගින් එක හරහා ආවේ නැත්තම් ඒක ගන්න බෑ කියලා. ඒක නිසා ඔයා කෝල් එකක් දෙන්න මේ කාවින්දට. එතකොට එයා ඒක ලෑස්ති කරලා දෙයි. හරි. දැන් අපි කරා විනිමය අනුපාතික, ඉදිරි විනිමය අනුපාතික සහ හරස් අනුපාතික ගණනය කිරීමක් ගිය සතියේ. දැන් මේ සතියේත් අපි ඒ ගණනය කිරීම සහ කොහොමද වෙළඳපොළ ගනුදෙනු කරගෙන යන්නේ කියන එක තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට මතකද දැන් හරස් අනුපාත ගණනයේදී දැන් අපිට තියෙනවානේ ඍජු කතන සහ වක්‍ර කතන කියලා. ඒ කියන්නේ ඍජු කතන වල ප්‍රධාන වශයෙන් අපි දකිනවා ඍජු කතන වල පදනම් මුදල් වර්ගය ඇමරිකන් ඩොලර් ලෙස නේ. වක්‍ර කතන වල නම් ඒ අනිත් මුදල් වර්ගය තමයි පදනම් මුදල් වර්ගය. ඒතකොට ඇමරිකන් ඩොලර් එක ඒ අනිත් වක්‍ර කතන එක ඇමරිකන් ඩොලර් එක තියෙන්නේ මොන විදියටද? පදනම් මුදල් වර්ගයේ විදියට නෙමෙයි ප්‍රති මුදල් වර්ගය ලෙස. ඒක නිසා අපි බොහෝ වෙලාවට 99%ක්ම වගේ මම දැකලා තියෙන තැන්වල හැමතිස්සෙම ඒ අවස්ථාවේදී ඇමරිකන් ඩොලර් එක පස්සෙන් ලියන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා ලියන්නේ අර අනිත් මුදල් වර්ගය. ඒතර අපි පොඩි මතක් කිරීමක් කරොත් ඍජු කතන සහ වක්‍ර කතන පිළිබඳව මොකද්ද ඍජු කතනයක් කියලා කියන්නේ? ඍජු කතනයක් කියලා කියන්නේ විදේශ මුදල් එක් ඒකකයක් සඳහා දේශීය මුදල් කොපමණ ප්‍රමාණයක්ද කියන එක. ඒ කියන්නේ ඍජු කතන. දැන් ඍජු කතනයකදී විදේශ මුදල් එක් ඒකකයක් සඳහා කොපමණ ප්‍රමාණයක් දේශීය මුදල්ද කියලා කිව්වොත් දැන් උදාහරණයක් ලෙස අපි ගත්තොත් ලංකාවේ භාවිතා කරන ලංකන් රුපියල් නැත්නම් LKR කියන මුදල් වර්ගය අපේ රුපියල් ලංකාවේ රුපියල් අපි ගත්තොත් ඒ රුපියල් අපි විනිමය අනුපාතිකයේ සාමාන්‍යයෙන් ලියනකොට ලියන්නේ කොහොමද? ඇමරිකන් ඩොලර් එකක් සඳහා කොච්චර රුපියල් ප්‍රමාණයක්ද? ඒ කියන්නේ එක ඇමරිකන් ඩොලර් එකකට රුපියල් 185ක් ඒ වගේ කියලා අපි ලියනවා මේ මෑත. දැන් තියෙන විනිමය අනුපාතිකය ඒක නිසා. දැන් එතකොට දැන් අපි දැන් ගත්තොත් ඒ වගේ ඇමරිකන් ඩොලරේ පදනම් මුදල් වර්ගයේ වෙන අවස්ථාවේදී එම් නැත්තම් විදේශ මුදල එක් ඒකකයක් දේශීය මුදල් කොපමණ ප්‍රමාණයක්ද කියලා යම්කිසි මුදල් යුගලයක් සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා නම් ඒකට අපි කියන්නේ ඍජු කතනයක්. ඒතර වක්‍ර කතන කියන්නේ මොකද්ද? දේශීය මුදල එක් ඒකකයක් විදේශ මුදලේ කොපමණ ප්‍රමාණයක්ද කියන එක. දැන් මෙතන විදේශ මුදල කියන එක අපි බොහෝ වෙලාවට ඇමරිකන් ඩොලරය විදියට සලකලා ඒ කියන්නේ ඒ රටේ දැන් අපි ඇමරිකන් ඩොලරේ ආශ්‍රිතව නිසා සෑම අවස්ථාවකදීම බොහෝ විට ජාත්‍යන්තර වෙළඳපොලේ මිල කතන සඳහන් වෙන්නේ ඇමරිකන් ඩොලරය ආශ්‍රිතව. ඒතර ඒ ඇමරිකන් ඩොලරය ආශ්‍රිතව දෙන මිල කතන වලින් අපි ඇමරිකන් ඩොලරය අදාළ නොවන වෙනත් මුදල් යුගලයන් සඳහා මිල කතන සොයා ගන්නවා. ඒ කියන්නේ වෙනත් මුදල් යුගලයන් සඳහා මිල කතන සොයා ගන්නවා. උදාහරණයක් ලෙස දැන් අපි මෙතන මේ හරස් අනුපාත ගණනය කිරීම කියලා ඒකට කිව්වා. ඒතකොට දැන් මේ හරස් අනුපාත ගණනය අපි දෙපැති කතනයක් සඳහා නෙවෙයි එක් කතනයක්. ඒ කියන්නේ එක් පැත්තක් සඳහා තියෙන කතනයක්. ඒ කියන්නේ අපි කියනවා ඒකට
එක් පැති කතන එහෙම නැත්නම් වන් වේ කෝට් එකක් සඳහා අපි තමයි ගිය සතියේ කරේ. එතකොට දැන් මේකෙදි අපිට පෙනුණා වක්‍ර කතන දෙකක් අරගෙන ඒ දෙක තුලින් හරස් අනුපාතය ගණනය කිරීමක් තියෙනවා. එහෙම නැත්නම් ඍජු කතන ආශ්‍රයෙන් හරස් අනුපාතය ගණනය කිරීමක් තියෙනවා. එහෙම නැත්නම් ඍජු කතනයක් සමග වක්‍ර කතනයක් යොදාගෙන හරස් අනුපාත ගණනය කිරීමක් තියෙනවා. ඉතින් මේ ගණනය කිරීම තුනම අපි කරා එක් පැති කතනය සඳහා. ඒ කියන්නේ වන් වේ කෝට්. එහෙම නැත්නම් අපි ගැනුම් සහ විකුණුම් අනුපාත ගන්නේ නැතුව එක අනුපාතයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර බිඩ් ඇන්ඩ් ආස්ක් කියන එහෙම නැත්නම් ලන්සු සහ අර්පණ අනුපාත ගන්නේ නැතුව අපි නිකම්ම හරස් අනුපාත ගණනය කිරීමක් කරා. ඒ අතරම අපි කරපු තවත් එකක් තමයි අපි කරා මේ ඉදිරි අනුපාත ගණනය කිරීමකුත් කළා. දැන් අපි බලමු දැන් මෙතන මම මේ උදාහරණය අපි කරලා ඊට පස්සේ අපි තවත් වෙනත් පැත්තවල අද පාඩමේදී ඉගෙන ගන්න යන්නේ වෙනත් කොටසක්. දැන් මේක අපි කරා උගලට මතක ඇති. දැන් මෙන්න මේ හරස් ඉදිරි අනුපාත ගණනය. දැන් මෙතන අපි ගණනය කරන්න බලාපොරොත්තු වෙන්නේ 3 මාස එහෙම නැත්නම් 3 months GBP JPY මුදල් යුගලය සඳහා විනිමය අනුපාතිකය. ඒ සඳහා අපි භාවිතා කරනවා GBP US dollar එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය පවුන්ඩ් සහ ඇමරිකන් ඩොලර් සහ ඇමරිකන් ඩොලර් ජපනීස් යෙන්. ඇමරිකන් ඩොලර් ජපනීස් යෙන්. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ගතන දෙක ගත්තාම මේ එක් කතනයක් මුලින්ම තියෙන බ්‍රිතාන්‍ය පවුන්ඩ් සහ ඇමරිකන් ඩොලර් කතනය වක්‍ර කතනයක් ලෙස ඇමරිකන් ඩොලර් ජපානයෙන් කතනය ඍජු කතනයක් ලෙසත් ඔයගොල්ලන්ට අඳුන ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ මෙන්න මේ කතනය. මේක වක්‍ර කතනයක් නේ. මේක වක්‍ර කතනයක්. මේක ඍජු කතනයක්. US dollar JPY. ඒතර වක්‍ර කතනයක් සහ ඍජු කතනයක් තමයි අපිට පාවිච්චි කරන්න තියෙන්නේ. 3 මාස. හැබැයි මෙතන ගණනය කරන්න තියෙන්නේ මාස 3කදී GBP JPY ගණනයක් තමයි කරන්න තියෙන්නේ. මාස 3 GBP JPY. ඒතර අපි බලමු කොහොමද මේක කරන්න කියලා. දැන් GBP US dollar. දැන් අපිට තියෙන්නේ GBP US dollar සහ US dollar JPY. GBP US dollar සහ GBP US dollar සහ US dollar JPY. US dollar JPY. මේ දෙක පාවිච්චි කරලා අපිට ගණනය කරන්න තියෙන්නේ GBP JPY. GBP JPY. දැන් ඔයාලට පේනවා මේක ලේසි. අපි අර කලින් ගිය සතියේ කරා වගේ මේක වෙනස් විදිහකට අපිට ලියා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම අපි ලියා ගත්තොත් GBP US dollar සහ US dollar JPY. මේ දෙක වැඩි කරාම අපිට හම්බ වෙනවා GBP JPY. ඒ කියන්නේ මේ US dollar අයින් වෙනවා මේ සමීකරණය. මේ විදිහට අපිට කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අර මේක තාර්කිකව කල්පනා කරලා විසඳුවා ගිය සතියේ. දැන් ඔන්න බලන්න. දැන් අපි බලමු මේකට දීලා තියෙනවා GBP US dollar spot rate එක. එහෙම නැත්නම් එතන අනුපාතිකය. GBP US dollar එතන අනුපාතිකය 1.5යි. GBP US dollar මම මේක මකලා දැන් 3 මාස එක ගහන්නේ නේ GBP JPY 3 මාස එක ගහන්නේ. එතකොට දැන් GBP US dollar spot rate එක එහෙම නැත්නම් ඉතන අනුපාතිකය
දැන් අනුපාතිකය දීලා තියෙනවා 1.5යි බිංදු 3යි සහ 1.5යි බිංදුවයි 1යි බිංදුව. හරි 5යි බිංදුව ඒ කියන්නේ ඉදිරි අංක දීලා තියෙනවා 1 month 2 months 3 months කියන්නේ 1 මාස 2 මාස සහ 3 මාස දෙකම දීලා තියෙනවා මෙහෙම විදියට තමයි දීලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ මම කලින් අපි දැන් 3 මාස GBP US ඩොලර් රේට් එක ගන්නවා නම් 3 මාස රේට් එක ගන්න නම් අපි එකතු කරන්නද අඩු කරන්නද ඕනේ? වැඩි සහ අඩු විදියට තියෙනකොට අපි කරන්න ඕනේ වැඩි සහ අඩු නම් අඩු කරන්න තමයි අවශ්‍ය නේ. වැඩි සහ අඩු අපි මේක ඉගෙන ගත්ත කලින් පාඩමකදී. එතකොට 1.4යි 9යි 5යි 1.4යි 9යි 5යි 1.5යි බිංදුවයි 8යි. හරි මේ විදිහට තමයි හදන්නේ. ඔයගොල්ලෝ මේක කරන අතරේ යම්කිසි අපහැදිලි තැනක් ආවොත් මගේ අහන්න. හරි දැන් ඔන්න අපි හොයාගත්තා 3 මාස GBP US ඩොලර් රේට් එක 3 මාස රේට් එක හොයාගත්තා. එතකොට අපි දැන් ඊළඟට බලමු 3 මාස ඉදිරි අනුපාතය මෙතින් GBP US ඩොලර් 1.499.5යි 1.5යි බිංදුවයි 8යි. බ්‍රිතාන්‍ය පවුමක් සඳහා වන ඩොලර් ප්‍රමාණය මේ කියන්නේ නේ. මේ කියන්නේ මොකද්ද? එක බ්‍රිතාන්‍ය පවුමක් සඳහා වන ඩොලර් ප්‍රමාණය කොච්චරද? 3 මාස 1.499.5යි සහ 1.5යි බිංදු 2යි 8යි. ඒ කියන්නේ මේකේ ගැනුම් අනුපාතිකය සහ විකුණුම් අනුපාතිකය තියෙනවා. ඒ කියන්නේ මේ මිල සාධන්න එහෙම නැත්නම් මිල ඉදිරිපත් කරන්න GBP එකක් මිලට ගන්නෙ ඩොලර් 1.499.5ක් දීලා. GBP එකක් ඔහු මිලට ගන්නෙ ඩොලර් 1.499.5ක් දීලා. හැබැයි ඔහු GBP එකක් විකුණන්නේ කීයටද? ඩොලර් 1.5යි බිංදුවයි 8ක් අරගෙන. ඒ කියන්නේ ඔහුගේ ගැනුම් මිල සහ විකුණුම් මිල GBP ගැනුම් මිල සහ විකුණුම් මිල ඩොලර් වලින් දීලා තියෙනවා. ඒක තමයි මේ කතනේ අදහස මිල කතනේ කෝට් එකක් කියලා අපි මේකට කියන්නේ. ඒතකොට දැන් ඇමරිකන් ඩොලර් ජපානයෙන් 3 මාස ඉදිරි අනුපාතය. දැන් මේකෙදි නම් ඇමරිකන් ඩොලර් US ඩොලර් JPY ඉදිරි අනුපාතය දීලාම තියෙනවා. 3 මාස US ඩොලර් JPY දීලාම තියෙනවා 119යි 42 සහ 119යි 55. දැන් අහන්නේ GBP JPY 3 මාස ඉදිරි අනුපාතය කියලා. දැන් අපිට අවශ්‍ය දත්තයන් දෙක තියෙනවා. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ කියන එක පැහැදිලි. ඒ කියන්නේ මිල සඳහන 1 GBP US ඩොලර් මේ ප්‍රමාණය, මිල සඳහන 2 US ඩොලර් JPY. බ්‍රිතාන්‍ය පවුන්ඩ් ජපානයෙන් අනුපාතය කුමක්ද? මේක අපි තමයි අපේ ප්‍රශ්නේ. ඒතකොට දැන් මේ ප්‍රශ්නේදී අපි අර කලින් කරා වගේ මේක ලේසි ලේසි මේක වක්‍රකතනයක් සහ ඍජුකතනයක් නිසා කෙලින්ම මේ දෙක අපිට වැඩි කරලා ගන්න පුළුවන්. එතකොට 1.499.5 119.42 වැඩි කරාම 179.77යි. 1.4යි 5යි බිංදු 2යි 8. ඇත්තට මෙතනදී මේ විදියට දෙන එක වැරදි. මොකද මේකේ අර මුල ඉලක්කම වෙනස් වෙන නිසා ඒක නිසා මෙතන 1.5යි බිංදුවයි 8 කියලා නිවැරදි වෙන්න ඕන. 1.5යි බිංදු 2යි 8යි. එතකොට ඒක වැඩි කරනවා 119යි 55න්. එතකොට 179.42. එතකොට මේ විදිහට අපිට විනිමය අනුපාතිකය ලැබෙනවා. හරි? මේ විදිහට විනිමය අනුපාතිකය ලැබෙනවා. එතකොට දැන් මේක තමයි මේකක් අපි දැන් මේකෙදි බලමු මේක මේ විදිහට දැන් වැඩි කිරීම කියන එකනේ අපි කරේ. එහෙම නැතුව මේක අපිට වෙනත් ක්‍රමයකට හදාගන්න පුළුවන්ද කියලා. දැන් වෙනත් ක්‍රමය මොකද්ද? ඒ කියන්නේ දැන්
අපිට ඕනේ GBP JPY ගැනුම් මිල මුලින් හොයාගන්න ඕන නේ GBP JPY ගැනුම් මිල දැන් අපි මේක මකලා පොඩක් උඩින් දීමු ආයි මේක තියන්න මේක අපිට අවශ්‍ය නෑ දැන් හරි ඔව් ඔයාගේ ටියුට් එක මේ මම ටෙලිෆෝන් නම්බර් එක දෙන්නම් කාවින්දට කතා කරන්න ඒ කාවින්ද ඔයාට ටියුට් එක දෙයි පොඩ්ඩක් ඉන්න මොකද එයා කියන්නේ ඔයා ලොගින් වෙන විදිහේ ප්‍රශ්නයක් නිසා තමයි මේක හම්බ වෙන්නේ නැත්තේ කියලා මේ නම්බර් එකට කතා කරන්න. හරි. ඔයාලට පුළුවන් ඒ ටියුට් එක ගන්න. අපි දැන් මේක ලියාගමු මෙතනින් අපි මේ පල්ලෙහායින් ආයෙ ගණනය ගැනීම කරන්න යන්නේ මේ තුන් මාස එක තමයි අපි දැන් ලියන්නේ 1.995 එතකොට ඇමරිකන් ඩොලර් JPY රේට් එක ඇමරිකන් ඩොලර් JPY එක 119යි 42යි 119යි 55යි හරි දැන් ඕනේ GBP JPY දැන් මොකද්ද මුලින්ම අපි බලන්නේ GBP JPY මුල රේට් එක කියන්නේ ගැනුම් අනුපාතිකය කියන්නේ GBP එකක් මේ මිල සාධන්නා ගන්නේ කොච්චර ජපනීස් යෙන් ප්‍රමාණයක් ගෙවලාද දැන් අපි මෙන්න මේ වගේ කල්පනා කරලා බලන්න දැන් අර විදියට අපිට ගාණ හදා ගන්න පුළුවන් වැඩි කිරීම කළා මොකද වක්‍ර කතනයක් සහ ඍජු කතනයක් තියෙන නිසා අපිට පුළුවන් ලේසියෙන්ම වැඩි කිරීම කරලා වැඩි කිරීමෙන් මේක හදාගන්න. ඒයි කොහොමද? මේ කෙලින්ම ගැනුම් අනුපාතිකයෙන් විකිණුම් අනුපාතිකයෙන් වැඩි කරනවා. يعني 1.49995 වැඩි කරනවා 119.42. ඒතකොට හම්බ වෙනවා මෙතනට මොකද GBP JPY thank you. Then GBP US dollar 1.49995 කැන්සම් 5.08 තියෙනවා. ඒ ගැනුම් සහ විකිණුම් අනුපාතික අපි මෙතන ලියමු නම් ගැනුම් සහ විකිණුම්. හරි. ගැනුම් අනුපාතිකය සහ විකිණුම් අනුපාතිකය. දැන් එතකොට 101 මෙන්න මේක අපි ගත්තොත් මේක තමයි EBP JPY ගැනුම් අනුපාතිකයේ මිල සාධන්න. ඒ කියන්නේ මිල සාධන්නා GBP එකක් ගන්න මෙච්චර ප්‍රමාණයක් JPY ගෙවනවා. ඒ GBP එකක් ගන්න. ඒක ඕගේ විකිණුම් අනුපාතිකය 1.5.28 වැඩි කිරීම 119යි 55යි. ඒ කියන්නේ ඔහු GBP එක විකුණන්නේ ජපනීසියෙන් අර වගේ ප්‍රමාණයක් අරගෙන. ඒතකොට ඔහුගේ ගැනුම් සහ විකිණුම් අනුපාතිකය මේ විදිහට අපි හොයාගන්න පුළුවන්.
කෙලින්ම මේ වැඩි කිරීම තුලින්. දැන් අපි පොඩ්ඩක් මේක පැහැදිලි කිරීමක් කරගමු. ඇයි අපි එහෙම කරන්න කියන එක. දැන් GBP JPY ගැනුම් අනුපාතය කියන එක GBP එකක් සඳහා JPY කොච්චර ප්‍රමාණයක් ඔහු ගෙවනවද? ඔහු ගෙවනවද? ඒ කියන්නේ එතකොට ඔහු දැන් අපි ගන්න මේ එක GBP එකක් සඳහා US ඩොලර්ස් නම් 1.495ක් ගෙවනවා නේ. ඒ කියන්නේ එක GBP එකක් සඳහා US ඩොලර්ස් නම් 1.495ක් ගෙවනවා. පැහැදිලිනේ? ඉතින් මේක තමයි මම මෙතන ලියුවේ. හරි? එක US ඩොලර් එකක් සඳහා GBP ගෙවන එක GBP එකක් සඳහා ගෙවන US ඩොලර් ප්‍රමාණය. يعني එක GBP එකක් ගන්න US ඩොලර් මෙච්චරක් ගෙවනවා. අපිට ඕනේ එක ජපනීස් yen එකක් එක GBP එකක් ගන්න ජපනීස් yen කොච්චර ප්‍රමාණයක් ගෙවයිද කියන එකයි. එක GBP එකක් ගන්න එක GBP එකක් සඳහා JPY ප්‍රමාණය හරි එක GBP එකක් සඳහා JPY ප්‍රමාණය කොච්චරද? ඒතර දැන් අපි දන්නවා එක GBP එකක් සඳහා US ඩොලර්ස් නම් මෙච්චරයි. ඒතර US ඩොලර්ස් එකක් සඳහා JPY මෙච්චරක් හම්බ වෙනවා. ඒතර US ඩොලර් එකක් සඳහා JPY මෙච්චරක් නම් US ඩොලර් මෙච්චර ප්‍රමාණයක් සඳහා JPY කොච්චරද? එතකොට අපිට තේරෙනවා එකක් සඳහා 119.42 නම් 1.49995ක් සඳහා 119.42 වැඩි කිරීම 1.49995 මේ විදිහට තමයි. එතකොට මේක ගැනුම් අනුපාතය අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් විකුණුම් අනුපාතය දිහා බලන්න. එක GBP එකක් විකුණන්නේ US ඩොලර්ස් 1.508ක් අරගෙන නේ. එක GBP එකක් විකුණන්නේ US ඩොලර්ස් මෙච්චර ප්‍රමාණයක් අරගෙන. එතකොට එක US ඩොලර් එකකට එක US ඩොලර් එකක් ගන්න මෙතනදී එක US ඩොලර් එකක් ගන්න JPY මෙච්චරක් ඕන. එතකොට මේ US ඩොලර් මෙච්චර ප්‍රමාණයක් يعني එක US ඩොලර් එකක් එක GBP එකක් සඳහා US ඩොලර් 1.508ක් ඕන. එතකොට මෙතනදී කියන්නේ JPY කොච්චර ප්‍රමාණයක්ද කියලා. එතකොට එක GBP එකක් සඳහා 1.508ක් ඕන නම් හරි එක US ඩොලර් එකකට JPY 119.55 එක US ඩොලර් එකකට JPY 119.55 එහෙමනම් 1.508ක් US ඩොලර් වලට JPY අවශ්‍ය ප්‍රමාණය 1.55 විදීම එක වැඩි කිරීම 1.508 හරි. ඉතින් මේක ලේසි කියන්නේ මේ රේජුසා වක්‍රඝාතනයන් නිසා අපිට ලේසියෙන්ම මේකට ළඟා වෙන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ට පැහැදිලි වුණේ නැත්නම් මට කියන්න නේද මම ආයෙ මේ ගාන හදන්නම්. මේ එහෙම නැත්නම් අපිට පුළුවන් ඊළඟ ගානට යන එක පොඩ්ඩක් වෙනස් විදිහේ ගානක්. ඔබට පහත මිල සඳහන් ලැබී ඇතනම් 3 මාසකින් මේක NOK නෝවේජියන් ක්‍රෝන මිලදී ගත හැකි කතරම් බ්‍රිතාන්‍ය පවුම් ප්‍රමාණයකටද මේ අහන්නේ. මේ මිල අනුපාතය අපිට ලැබිලා තියෙනවා. එතන අනුපාතය තියෙනවා US ඩොලර් NOK 3 මාස ඉදිරි එහෙම නැත්නම් 3 months forwards 340 380 කියලා.
එතකොට එතන අනුපාතය තියෙනවා GBP US ඩොලර්. මෙතනත් ඇත්තටම තියෙන්නේ ඍජු කතනයක් සහ වක්‍ර කතනයක්. ඍජු කතනයක් සහ වක්‍ර කතනයක්. එතන අනුපාතය තියෙනවා GBP US ඩොලර්ස් 1.5යි. ඒ කියන්නේ වක්‍ර කතනේ 1.5යි 4.02යි සහ 1.5යි 4.05යි. 3 මාස ඉදිරියන් තියෙනවා 3 months forwards GBP US dollars 70යි 65යි. එතන මෙතන මේ ගානේදී කරුණු කීපයක් ඔයගොල්ලන්ව කරුණු කීපයක් ටෙස්ට් කරනවා. ඒ කියන්නේ කරුණු කීපයක් පරීක්ෂාවට ලක් කරනවා. මේ ගාන තුල එකක් තමයි ඉදිරි අනුපාත හොයාගන්න දන්නවද ඉදිරියන් දුන්නොත්. අනිත් එක තමයි මේ අනුපාත එතන අනුපාතයෙන් ඉදිරි අනුපාත හොයාගෙන 3 මාස GBP NOK රේට් එක හදාගන්න පුළුවන්ද නේ? දැන් GBP NOK රේට් එක අවශ්‍යයිනේ අපිට මේ බ්‍රිතාන්‍ය පවුම් කොච්චර ප්‍රමාණයක් NOK මිලදී ගැනීම සඳහා අවශ්‍යද කියලා හොයාගන්න නේද? එතකොට අනිත් එක තමයි අපිට ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිබඳව අවබෝධයක් තියෙනවද කියලාත් මේකෙන් බලනවා. දැන් මේ තමයි උත්තර. මේ උත්තර මම ඔයගොල්ලන්ට විනාඩි 5ක් දෙන්න. ඒ විනාඩි 5 ඇතුළතදී බලන්න උත්සාහ කළා ඔයගොල්ලන්ට මේකට මේ උත්තර වලින් එකකට ළඟා වෙන්න පුළුවන්ද කියලා. ඒ උත්තරේ හරිද කියලා අපි ඊට පස්සේ බලමු. දැන් මෙතනදී ඔයගොල්ලන්ට හොයන්න තියෙන්නේ මෙන්න මේකයි. දැන් දීලා තියෙනවා එතන අනුපාත දෙකක් දීලා තියෙනවා. ඉදිරියන් දීලා තියෙනවා. ඊට පස්සේ අහන්නේ ඇත්තටම දීලා තියෙන්නේ US ඩොලර් NOK. US ඩොලර් NOK. දෙන US ඩොලර් NOK. ඊට පස්සේ GBP US ඩොලර් දීලා තියෙනවා. හොයන්න තියෙන්නේ US GBP NOK තමයි හොයන්න තියෙන්නේ. හොයන්න තියෙන්නේ මොකද්ද? GBP NOK හොයන්න තියෙන්නේ. දීලා තියෙනවා GBP US ඩොලර් දීලා තියෙනවා. හොයන්න තියෙන්නේ GBP NOK. මේක තමයි හොයන්න තියෙන්නේ. මේ වාගේ එතන අනුපාත දීලා තියෙනවා. දැන් සහ මේ දෙකේම දීලා තියෙනවා 3 months නැත්නම් 3 මාස ඉදිරියන් forward points. එතන 3 මාස ඉදිරියන් දීලා තියෙනවා. GBP NOK 3 මාස අනුපාතිකය තමයි අහන්නේ. වෙලාවක් අරගෙන විනාඩි 2-3ක් හරි විනාඩි 5ක් අරගෙන මේක මේ අපි බලමු ඔයගලන්ට හදන්න පුළුවන්ද කියලා. පොඩි උත්සාහයක් දරන්න. එතකොට ඊට පස්සේ මේක අපි සාකච්ඡා කරමු කොහොමද හදන්නේ කියලා. මොකද මේ වගේ ගාණක් ඇත්තටම මේ ගැනුම් සහ විකුණුම් අනුපාතික දෙන ගණන් විභාගයට ඇවිල්ලා නැහැ. නමුත් එක්පැති කතන දෙපැති කතන ආවේ නැති වුණාට එක්පැති කතන වල ඉදිරි අනුපාත හොයන්න විභාගයට ඇවිල්ලා තිනවා. ඒ නිසා මේක හදාගන්න පුළුවන් නම් අපිට බයක් වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ එක්පැති කතනක් හදන එක මේට වැඩිය ගොඩක් ලේසි. දැන් අපි ඒක කරා කලින් කරලා තමයි මෙතනට ආවේ. ඔයාලා දන්නවා මේකට වැඩිය ලේසි. මොකද ගැනුම් සහ විකුණුම් අනුපාත කියලා දෙකක් හදන්න දෙයක් නැහැනේ. එකයි හදන්න තියෙන්නේ නේ. දෙකක් හදන්න අවශ්‍යතාවයක් නැහැ. එකයි හදන්න තියෙන්නේ. ඒක නිසා ඒක ලේසි. දැන් ඔයගොල්ලෝ බලන්න උත්සාහ කරලා
හරි දැන් අපිට පේනවා US dollar NOK US dollar NOK එතන අනුපාතය දෙන 3 months forward 3 මාස ඉදිරියෙන් දීලා තිනවා. දැන් මේකෙදී අපිට පුළුවන් දැන් මේකේ දීලා තියෙන්නේ 340 380 අඩු ඉලක්කම ඉදිරියෙන් වම් පැත්තේ වැඩි ඉලක්කම දකුණු පැත්තේ. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි මොකද කරන්න ඕනේ? එකතු කරනවා නේ. එතකොට අපි එකතු කරාම 7.86යි 9යි බිඳුවයි. හරි? මෙතන එනවා 7.87යි 4යි බිඳුව. මේක තමයි 3 months 3 months US dollar NOK විනිමය අනුපාතිකය. මේක තමයි 3 මාස US dollar NOK විනිමය අනුපාතිකය. ඊට පස්සේ බ්‍රිතාන්‍ය පවුන් ඇමරිකන් ඩොලර් එතන අනුපාතිකය දීලා තිනවා. ඉදිරියෙන් දීලා තිනවා. ඉදිරියෙන් මේකේ තියෙනවා මේකට වැඩිය වෙනස්. විශාල සංඛ්‍යාව වම් පැත්තේ කුඩා සංඛ්‍යාව දකුණු පැත්තේ. ඒතර මේ වගේ අවස්ථාවකදී අපි කරන්න ඕනේ මොකද්ද? ඉදිරි අනුපාතික හොයාගන්න 1.0 අඩු කිරීම තමයි කරන්න ඕනේ. 1.5යි 3යි 3යි බිඳුව සහ 1.5යි 3යි 4යි බිඳුව. මේක තමයි එන්නේ 3 මාස American dollar බ්‍රිතාන්‍ය පවුන් GBP American dollar අනුපාතිකය. හරි? එතකොට දැන් අපිට තියෙනවා 3 මාස අනුපාතික දෙක තියෙනවා. ඒත් අපිට අවශ්‍ය වෙන්නේ හොයාගන්න මොකද්ද? GBP NOK 3 මාස. අපේ අවශ්‍යතාවය තියෙන්නේ GBP NOK 3 මාස අනුපාතිකය. හරි? මේක තමයි අපිට හොයන්න ඕනේ. දැන් ඒක හොයන්න අපිට ලැබිලා තියෙනවා. අද අපිට ලැබිලා තියෙන්නේ GBP US dollar අනුපාතිකය සහ US dollar NOK. මෙන්න මේක තමයි අපිට ලැබිලා තියෙන්නේ. අපි මේ එතන අනුපාතිකයෙන් තමයි 3 මාස එක හොයාගත්තේ ඉදිරියන් යොදාගෙන මේ තියෙන්නේ එතන අනුපාතිකය. එතන අනුපාතිකය තමයි මේ තියෙන්නේ. US dollar NOK එතන අනුපාතිකය, GBP US dollar එතන අනුපාතිකය. ඒක යොදාගෙන අපි 3 මාස අනුපාතිකය හොයාගත්තා. දැන් අපිට තියෙන්නේ 3 මාස අනුපාතික දෙක යොදාගෙන GBP US dollar අනුපාතිකය හොයාගන්න. දැන් මේකෙදි ඔයගොල්ලන්ට පේනවා ඍජු සහ වක්‍ර කතනයක් නිසා මේක මොකක්ද අපිට කරන්න පුළුවන් ලේසියෙන්ම ඉස්සල උදාහරණය වගේම අපිට පුළුවන් මේක වැඩි කිරීම තුළින් මේ උත්තරේ ගන්න. ඒ කියන්නේ ඒතකොට අපි වැඩි කරන්නේ මෙන්න මේ සංඛ්‍යා දෙක. ඒ කියන්නේ මෙතන තියෙනවා 7.86යි 9යි බිඳුව 1.5යි 3යි 3යි බිඳුව. මේකෙන් තමයි අපි ළඟා වෙන්නේ උත්තරයට. එතනත් මෙන්න මේ දෙකෙන් අපි උත්තරයට ළඟා වෙනවා. එතකොට දැන් කොහොමද අපි වැඩි කළ බලමු. මොන උත්තරයක් ආවද? තයි දශම 8.9 බිඳුව වැඩි කිරීම 1.5යි 3යි 3යි බිඳුව 12යි දශම උත්තරයක් වෙනවා 12යි දශම බිඳුව 6යි 3යි 1යි ඊට පස්සේ ඊළඟ එක
මේක තමයි උත්තර දෙක. එතකොට අහන්නේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ 12.063 සහ 12.0.782. ප්‍රශ්නේ අහන්නේ අපෙන් මොකද්ද? ඔබට පහසඳහන් මිල ලැබී ඇතනම් 3 මාසකින් NOK මිලදී ගත හැක්කේ කෙතරම් බ්‍රිතාන්‍ය පවුම් ප්‍රමාණයකටද? ඒ කියන්නේ අහන්නේ NOK මිලදී ගන්න. ඒ කියන්නේ එහෙමනම් NOK අපි මිලදී ගන්නවා නම් අපි විකුණනවා බ්‍රිතාන්‍ය පවුම් නේ? ඒතර බ්‍රිතාන්‍ය පවුම් විකුණනවා. එතකොට මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ උත්තරේ බලන්න 12.787 කියලා තියෙනවා. 12.632 12.708. ඒ කියන්නේ මෙතනදී අපිට බ්‍රිතාන්‍ය පවුම් එකක් දීලා NOK මිලදී ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ රේට් එකට. ඒ කියන්නේ NOK අපිට ලැබෙන්නේ අපි බ්‍රිතාන්‍ය පවුම් විකුණනවා නම් ඔහුගේ බ්‍රිතාන්‍ය පවුම් ගැනුම් අනුපාතිකය තමයි අපිට කරන්න වෙන්නේ. ඒ කියන්නේ එක බ්‍රිතාන්‍ය පවුමක් සඳහා NOK මෙච්චර ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒක මිලදී ගන්න නෙවෙයි. එතකොට මිලදී ගන්න ඕන නිසා එක බ්‍රිතාන්‍ය පවුමක් සඳහා NOK මෙච්චරක් ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන් කියලා අපිට මේ තුන්වෙනි උත්තරේ තමයි මේකේ හරි උත්තරේ හැටියට අපිට ගන්න පුළුවන්. හරි? දැන් මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට තේරුන්නේ නැත්නම් මගෙන් අහන්න පුළුවන් දැන්. මොකද මේ ගාන තුල ගොඩාක් දේවල් අපි අඩංගු වෙලා තිනවා. එකක් තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති USD NOK ඉදිරි අනුපාතිකය හොයාගන්න තියෙනවා. මේ ඉදිරි අනුපාතිකය හොයා ගැනීමේදී ඉදිරියන් දීලා තිනවා 340 380 කියලා. එතකොට 3 මාස එක හොයාගන්න අපි මොකද්ද කරන්න ඕනේ? 340 380 කියන්නේ අඩු සහ වැඩි නිසා අපි එතන අනුපාතිකයට ඉදිරියන් එකතු කරනවා. එතන අනුපාතිකයට ඉදිරියන් එකතු කරලා 3 මාස USD NOK අනුපාතිකය හොයාගන්නවා. ඊට පස්සේ අපිට දීලා තියෙනවා GBP US dollars එතන අනුපාතිකය. GBP US dollars එතන අනුපාතිකය දීලා තියෙනවා. ඒතර US dollar GBP US dollar එතන අනුපාතිකය දීලා තියෙනවා 3 මාස ඉදිරියන් දීලා තියෙනවා 70 සහ 65 ලෙස. ඒ කියන්නේ වැඩි සහ අඩු විදියට දීලා තියෙන අවස්ථාවන් වලදී අපි මොකද්ද කරන්නේ? එතන අනුපාතිකයෙන් ඉදිරියන් අඩු කරනවා. එතකොට අපිට හම්බ වෙනවා 3 මාස GBP US dollar අනුපාතික ගැනුම් සහ විකුණුම් අනුපාතික කියන දෙකම අපිට ලැබෙනවා. හරි? ගැනුම් සහ විකුණුම් කියන අනුපාතික දෙකම ලැබෙනවා. එතකොට අපිට ඊට පස්සේ අපිට හොයාගන්න තියෙන්නේ GBP NOK 3 මාස. අපි ඒකත් හොයාගන්නවා GBP 3 මාස අපි දන්නවා වැඩි කිරීම තුලින් හොයාගන්න පුළුවන් 12.632 සහ 12.787 12.787. මේකෙදී අපිට අහන්නේ NOK මිලදී ගත හැක්කේ කොතරම් බ්‍රිතාන්‍ය පවුම් වලටද කියලා. يعني එතකොට NOK මිලදී ගන්න නම් බ්‍රිතාන්‍ය පවුම් ගැනුම් අනුපාතිකය 12.632 පාවිච්චි කරන්න ඕන. 12.632 පාවිච්චි කරන්න ඕන. එතකොට උත්තරේ තුන්වෙනි උත්තරේ 12.632. හරි? දැන් අපි මේකෙම මේ තියෙන උත්තරේ 12.632.
හරි දැන් අපි ඇහෙන්නේ නැද්ද? දැන් හරිද? දැන් මේ අපි කතා කරා කලින් විදේශ විනිමය වෙළඳපොළ තුළ වැඩි වශයෙන් වෙන්නා වූ ගනුදෙනු සමපේක්ෂණ ගනුදෙනු කියලා. වැඩි වශයෙන් වෙන්නා වූ ගනුදෙනු සමපේක්ෂණ ගනුදෙනු කියලා තමයි අපි කිව්වේ. ඒ කියන්නේ 90ක් පමණ ගනුදෙනු සමපේක්ෂණ. මේ දැන් මොකද්ද මේ සමපේක්ෂණය කියලා කියන්නේ? එතකොට අපි බලමු සමපේක්ෂණය කියන එක දැන් විනිමය වෙළඳපොළටත් බලපානවා වෙනත් වෙළඳපොළවල වලත් සමපේක්ෂණ ගනුදෙනු තියෙනවා ස්පෙකියුලේෂන් කියලා කියන්නේ. මූල්‍ය වෙළඳපොළ තුල සිදුවන්නා වූ මිල විචලනය තුලින් ලාභ ලබා ගැනීමේ අරමුණින් කරන්නා වූ අවදානම් සහිත ගනුදෙනු සමපේක්ෂණ ගනුදෙනු ලෙස හඳුන්වනු ලබයි. මෙම ගනුදෙනු කෙටි හෝ මධ්‍ය කාලීන විය හැක. බොහෝ දුරට මෙම ගනුදෙනු කෙටි කාලීනයි. ඒ කියන්නේ ඉතා ඉක්මනින් දවසක් ඇතුළත. එහෙම නැත්නම් පොඩි කාලයක් තියාගන්නත් පුළුවන්. මේ යම්කිසි ඒ කරන්නා වූ ගනුදෙනු. ඒ කියන්නේ යම්කිසි අපි හිතමු මිල වැඩි වෙයි කියලා හිතන යම්කිසි වත්කමක් අපි මිලදීගෙන මිල වැඩි වෙයි කියලා හිතලා මිලදීගෙන ඒක විකුණනවා. මිල වැඩි වුණාම විකුණනවා. ඒක තමයි සමපේක්ෂණය කියලා කියන්නේ. එතකොට දැන් මේකේ සමපේක්ෂණයයි ආයෝජනයයි කියන දෙක අපි පැහැදිලිව හඳුනා ගන්න ඕන. ආයෝජනය කියන්නේ මොකක්ද? අපි ආයෝජනය කරන්න පුළුවන් නේ දැන් ඉඩමක් ගත්තොතින් ඉඩමක අපි ආයෝජනය කරන්න පුළුවන් ඉඩම් මිල වැඩි වෙයි ඉදිරි අවුරුදු 10 තුලදී කියලා හිතලා ඉදිරි අවුරුදු 10 තුල ඉඩම් මිල වැඩි වෙයි කියලා හිතලා අපි ඉඩමක් මිලදී ගන්නවා. ඒතර ඒක සමපේක්ෂණයක් නෙමෙයි අත්‍තරම කියනවා නම්. මොකද දැන් ඒ ඉඩම සම්බන්ධයෙන් ඒ වටපිට කරුණු ඒ කියන්නේ හොඳ පරිසරයක එහෙම නැත්නම් අපි හිතමු වාණිජමය වටිනාකමක් තියෙන ස්ථානයක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු ඉදිරි කාලයේදී එම ප්‍රදේශය සංවර්ධන ක්‍රියාවලියකට භාජනය වුණොත් මේ ඉඩම් මිල වැඩි වෙයි. එහෙම කියලා හිතලා වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් වෙනත් කරුණු සලකලා බලලා අවුරුදු 10ක් 15ක් මේක ළඟ තියාගෙන මේ ඉඩම අපි විකුණනවා කියලා කරන ගනුදෙනුව සමපේක්ෂණ ගනුදෙනුවක් නෙවෙයි. ඒක අපි හඳුන්වන්නේ ආයෝජනයක්. ආයෝජනයකුනුත් ලාභ ලබා ගන්න පුළුවන්. සමපේක්ෂණය ඉතා කෙටි කාලීනයි. එහෙම නැත්නම් මධ්‍ය කාලීන කියන්නේ ලොකු කාලයක් අවුරුද්දක් විතර සමපේක්ෂණ ගනුදෙනුවක් කියන්නේ නැහැ. දවස් කීපයක් වෙන්න පුළුවන්, සතියක් දෙකක් වෙන්න පුළුවන් සමපේක්ෂණය. නමුත් බොහෝ විට ඒ දවසේ ඇතුළතදීම මේ ගනුදෙනුව ඉවර වෙනවා. ඒ කියන්නේ දවසේ ඇතුළතදීම මේ වත්කමේ මිල වැඩි වෙයි කියලා හිතලා වත්කම මිලදීගෙන මිල වැඩි වුණාම ඒ වත්කම විකිණීම තමයි අපි සමපේක්ෂණය යනුවෙන් හඳුන්වන්නේ. මේදී අර වෙනත් කරුණු ඒ කියන්නේ මේ මිල වැඩිවීම සඳහා බලපාන්නා වූ ඒ කියන්නේ ඒ වත්කමේ තුල තියෙන වෙනත් මිල වැඩිවීම කෙරෙහි බලපෑ හැකි කරුණු සැලකිල්ලට භාජනය වෙන්නේ නැහැ බොහෝ විට. ඒ කියන්නේ අපි හිතමු
දැන් යම් කිසි වත්කමක් ඒ වත්කම මිල වැඩි වෙන්න ඒ වත්කම අපි හිතමු කොටස් වෙළඳපොළ කොටසක් කියලා. ඒතර මේ කොටස් වෙළඳපොළ කොටස මිල වැඩි වෙන්න මේ ආයතනය කොටස් අයිති ආයතනය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් ඔවුන්ගේ යම් කිසි විදියක ඔවුන්ගේ ප්‍රතිපත්ති එහෙම නැත්නම් ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව හොඳ ධනාත්මක පසුබිමක් ඇති වෙනවා. ඒ වගේ දේවල් මේ සමපේක්ෂකයා සැලකිල්ලට ගන්නෙ නෑ. ඔහු සැලකිල්ලට ගන්නේ යම්කිසි හේතුවක් නිසා. මොකක් හරි පාඩු ලබන ආයතනයක් වුණත් යම්කිසි හේතුවක් නිසා ඒ ආයතනයේ කොටස් මිල ඉහළ යන්න පුළුවන් ක්ෂණිකවම. එතකොට ඒකෙන් ලාභයක් ගැනීම තමයි මේ සමපේක්ෂණය ගනුදෙනුවක් කියලා හඳුන්වන්නේ. එතකොට අර ඒ සම්බන්ධ අපි හිතමු මූල්‍යමය වාර්තා ඒ වගේ දේවල් ගැන අවධානයක් මේ සමපේක්ෂකයා යොමු කරන්නේ නැහැ. සමපේක්ෂකයා එම ඒ වගේ මූලික සිද්ධාන්ත එහෙම නැත්නම් මූලික කරුණු පිළිබඳ අවධානයක් නැහැ. ඔහු කරන්නේ ඔහුට හිතෙනවා මේ වෙළඳපොළ හැසිරෙන විදියට මේ කොටසත් මිල වැඩි වෙයි ඉදිරියේදී. එහෙම නැත්නම් දවස ඇතුළතදී මිල වැඩි වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් මොන වගේ ලාභයක්ද ගන්න පුළුවන් කියලා ඔහු ගණනය කිරීමක් කරලා ඉතා ඉක්මනට මෙම ගනුදෙනුවට එළඹෙනවා. එතකොට මෙම ගනුදෙනුවේදී ඔහුගේ බලාපොරොත්තුව තමයි මේ කොටස් ඉදිරියේදී තමන් ළඟ ලබා ගැනීමේ බලාපොරොත්තුවක් නැහැ. ලාභ ලබා ගැනීමේ අරමුණ විතරයි තියෙන්නේ මෙතන. ඉතින් ලාභ ලබා ගැනීමේ අරමුණ තුල සමහරක් වෙලාවට ඔහු පාඩු ලබන ආයතනයක කොටස් මිලදී ගන්නත් පුළුවන්. නමුත් ඔහු හිතනවා මේ කොටස් වල මිල ඉදිරියේදී ඉහළයි කියලා. එහෙම හිතලා තමයි මේක කරන්නේ. ඒතර ඔහු හිතන විදියට මිල ඉහළ ගියොත් ඔහුගේ ඒ අවදානම් ගැනීම සාර්ථක වුණොත් නේ ඔහුගේ ඒ අවදානම් ගැනීම සාර්ථක වුණොත් අධික ලාභයක් ලබා ගන්න පුළුවන් වෙනවා ගොඩක් අවස්ථාවලදී. නමුත් මේක ඒ විදියටම විය යුතු නෑ නේ. ඔහු අවදානමක් ගන්න. එතකොට ඔහු හිතන විදියට මේ සමපේක්ෂකයා හිතන විදියටම වෙළඳපොළ හැසිරෙයිමයි කියලා අපිට කියන්න බෑ. වෙළඳපොළ වෙනස් විදියකට හැසිරීම නිසා ඔහුට පාඩු ලැබෙන්න පුළුවන්. අපි මේකට කියන අපේක්ෂිත ලාභ සහ අනපේක්ෂිත පාඩු නේ. අපි අපේක්ෂා කරන්නේ නැහැ පාඩු ලැබෙයි කියලා. ඒක නිසා අනපේක්ෂිත පාඩු. එතකොට මේ අවදානම් සහිත ගනුදෙනුවක් කරන්නේ. ඔව් යම් කරුණු මේ සඳහා කියන්නේ සැලකිල්ලට ගන්නවා. නමුත් ඒ කරුණු අර හොඳ මිලක් සඳහා ඒ කියන්නේ ස්ථාවර මිලක් සඳහා මේ වත්කම වෙළඳපොළ ස්ථාවර මිලක් සඳහා අදාළ වන ඒ මූලික කරුණු නෙවෙයි. හොඳ වෙළඳපොළක් සඳහා අදාළ වෙන මූලික කරුණු නෙවෙයි ඔබ පාවිච්චි කරන්න හිතනවා. දැන් මේක මේ අපි හිතමු යම් කිසි ගැටලු සාගත තත්වයකින් එළියට ආවහම එකපාරම කොටස් වෙළඳපොළ මිල ඉහළ යන්න පුළුවන්. ඒකට අර පාඩු ලබන ආයතන වල මිලත් තරමක් ඉහළ යනවා. ඒ වගේ අවස්ථාවක් වෙන්න පුළුවන්. කොහොම හරි සමපේක්ෂකයාගේ බලාපොරොත්තුවක් නේ. ගොඩාක් කාලයක් මේ තමන් ඒ මිලදී ගන්නා වූ වත්කම ළඟ තබා ගැනීම. මේදී මූල්‍ය උපකරණ තුළ අන්තර්ගත වන්නා වූ ප්‍රාග්ධන ලාභ පොලිය හෝ ලාභාංශ කෙරෙහි අවධානයක් යොමු නොකරන අතර මූල්‍ය උපකරණ සතු මූලික දත්යන් හෝ වටිනාකම් බොහෝ විට සැලකිල්ලට නොගැනී.
සැලකිල්ලට නොගනී. ඒ කියන්නේ බොහෝ විට මේ වත්කම් ඒ කියන්නේ මූලිකපකරණයේ අර මිල සම්බන්ධයෙන් යම් යම් කරුණු බලපාන්න පුළුවන්නේ. ඒකට අපි කියන ෆන්ඩමෙන්ටල්ස් කියලා මූලික தත්ත්වයන්. ඒ වගේ වටිනාකම් එහෙම නැත්නම් ලාභාංශ තියනවාද මේක ආයතනෙ. මේ එහෙම නැත්නම් මේකේ පොලිය කීයද? ප්‍රාග්ධන ලාභ ඇවිල්ලා සංචිතගත කරලාද? එහෙම නැත්නම් අපි මේකේ ලාභය හොඳ වෙලාද මේ අවුරුද්දේ? ඒ වගේ දේවල් පිළිබඳව වැඩි සැලකිල්ලකට ගන්නෙ නැහැ මේ සමපේක්ෂකයා. තරමක් දුරට ඒක බලනවා. නමුත් ඔහුට ඔහුගේ අවශ්‍යතාවය තියෙන යම්කිසි දත්යන් කීපයක් ප්‍රයෝගී කරගෙන ඒ කියන්නේ බොහෝ දුරට කලින් ඒ කියන්නේ වසර කීපයකට කලින් හොයම නැත්නම් මාස කීපයකට දවස් කීපයකට ඒ වගේ කලින් මෙම වත්කමේ මිල විචලනය ඔහු තරමක් දුරට සැලකිල්ලට අරගෙන ඔහු හිතනවා ඉදිරියේදී මේක මිල වැඩි වෙන්න පුළුවන්. මිල වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ මිල වැඩිවීම සමහරක් වෙලාවට දිගු කාලීනව පවතින්නේ නැති වෙන්න පුළුවන්. తాවකාලික වෙන්න පුළුවන්. එහෙම අනේ අවස්ථාවකදී ඉතා ඉක්මනින් මේක අරගෙන විකුණ ගන්න එක තමයි ඔහුගේ අභිප්‍රායය. ඉතින් සමපේක්ෂ කරන කරුගේ අවධානය විශාල ලෙස යොමු වන්නේ මූල්‍ය උපකරණයේ මිල විචලනය පිළිබඳව පමණයි. ඔහුගේ අවධානය විශාල ලෙස යොමු වන්නේ මූල්‍ය උපකරණයේ මිල විචලනය පිළිබඳව පමණි. පහත දැක්වෙන වෙළඳ පොළවල් වල සමපේක්ෂණය සුලභව දැකිය හැකියි. දැන් මම කිව්වා අපිට සමපේක්ෂණය කියන එක සියලුම වාගේ වෙළඳ පොළවල් වල මේ දකින්න ලැබෙනවා. විශේෂයෙන් අපේ මූල්‍ය වෙළඳ පොළ ගත්තාම කොටස් වෙළඳ පොළ, බැඳුම් කර වෙළඳ පොළ, මුදල් වෙළඳ පොළ, ව්‍යුත්පන්න වෙළඳ පොළ වගේම විදේශ විනිමය වෙළඳ පොළේ අපිට දකින්න ලැබෙනවා මේ සමපේක්ෂකය. සමපේක්ෂණය ඉදිරි රැකුමක් නොමැති. ඉදිරි රැකුමක් කියන්නේ මේකේ ඉදිරියේදී ඇතිවෙන පිළිබඳ ඇතිවිය හැකි අවධානය රැක ගැනීම සඳහා වෙනත් කිසිම උපකරණයක් නොමැතිව මිල විචලනය පිළිබඳ සාර්ථක පූර්වාපේක්ෂ තුලින් ලාභ ලබා ගන්නා වූ ගනුදෙනු කරුට අපි කියනවා සමපේක්ෂණ කරු කියලා. ඒ කියන්නේ සාර්ථක පූර්වාපේක්ෂා කියන්නේ ඉදිරිය පිළිබඳ ඔහුගේ සාර්ථකව ඔහුට පුළුවන් අර්ථකථනයක් දෙන්න. එහෙම නැත්නම් ඉදිරිය පිළිබඳව ඉදිරියේදී මේ වත්කමේ මිල කොයි ආකාරයෙන් මේ වත්කමේ මිල හැසිරෙයිද? අන්න ඒ වගේ தත්යන් ඒ වගේ දේවල් ගැන කල්පනා කරලා ඒක තුලින් ලාභ ලබා ගැනීම තමයි ලාභ ලබා ගන්නා ගනුදෙනු කරු තමයි අපි සමපේක්ෂණ කරු කියලා කියන්නේ. සමපේක්ෂණ කරු. ඉතින් අපි දැන් මේ අවදානම එන්න පුළුවන්. මේ අවදානම නිසා තමයි මේ සමපේක්ෂක කරුට සමහරක් වෙලාවට ඔහුගේ පූර්වාපේක්ෂිත ලාභය ලබා ගන්න බැරි වෙන්නේ. ඉතින් මේ ඒක නිසාම සමහරක් වෙලාවට මේ අවදානම කියන එක ඒ කියන්නේ මේ දැඩි විචලනයේ ලක් වුණොත් එහෙම විනිමය අනුපාතික නිසා ඇතිවන අවදානම් තත්ත්වය විදේශ විනිමය අවදානම ලෙස හැඳින්වේ. මොකද විචල්‍ය විනිමය අනුපාතික කියන්නේ වෙනස් වෙන විනිමය අනුපාතිකය. ඒ කියන්නේ වෙනස් වෙනවා එකම විනිමය අනුපාතිකයක් නෙමෙයි තියෙන්නේ. මේක ඉල්ලුම හා සැපයුම මත මම කලින් කිව්වා වගේ ඉල්ලුම හා සැපයුම මත වෙනස් වෙන විදේශ විනිමය අවදානම්. මේ වෙනස් වෙන විදේශ විනිමය අනුපාතිකය නිසා විදේශ විනිමය අවදානම ඇති වෙනවා. මෙම අවදානම ජාත්‍යන්තර වෙළඳාමේ මෙන්ම ජාත්‍යන්තර මුදල් ආයෝජනයන්හිද සුලභව දැකිය හැක. මේ අවදානම අපි පසුකාලීනව කරනවා. මේක අපි අර ව්‍යුත්පන්න කියන පාඩමත් එක්කම වගේ මේ අවදානම කොහොමද පාලනය කරගන්නේ, එහෙම නැත්නම් අවදානම නැති කරගන්නේ, ඒ වගේ දේවල් ඒ ව්‍යුත්පන්න ආශ්‍රයෙන් අපිට දකින්න ලැබෙනවා. දැන් එතකොට මෙම අවදානම නිසා ජාත්‍යන්තර වශයෙන් සිදුවිය හැකි වෙළඳාම් සහ ආයෝජන අවස්ථාව මගහැරෙන්න පුළුවන්. ඒ වගේ ආයෝජන අවස්ථාව මගහැරෙන්න පුළුවන්.
අවදානම අවම කිරීම මුලනුපුටා දැමීම තුළින් ජාත්‍යන්තර වෙළඳාමට මෙන්ම ජාත්‍යන්තර සිදුවන්නා මූල්‍ය ආයෝජනයන්ටද හිතකර වාතාවරණයක් ගොඩනැගෙනු ඇත. හිතකර වාතාවරණයක් ගොඩනැගෙනු ඇත. හරි? දැන් අපි කරේ සමපේක්ෂණය. දැන් අපිට තියෙනවා සමපේක්ෂණය සහ අපි කරුණු අපි බැලුවා සමපේක්ෂණය සම්බන්ධයෙන් කරුණු සමපේක්ෂකරුගේ අභිප්‍රාය ඒ වගේම සමපේක්ෂකරුවෙක්ගෙන් වෙළඳපොළට තියෙන වාසිය මොකද්ද සමපේක්ෂණ කරුවෙක්ගේ සමපේක්ෂක කරුන්ට ඇත්තටම ඇති වෙන චෝදනාවක් තමයි මේ මිල විචලනය. ඒ කියන්නේ යම්කිසි වත්කමක මිල විචලනය දැන් අර ඉල්ලුම හා සැපයුම මතනේ ඇත්තටම වත්කමේ මිල රඳා පවතින්න ඕනේ. නමුත් මේ සමපේක්ෂණ කරුවන් වෙළඳපොළට පැමිණීම නිසා සමපේක්ෂණ කරුවන්ගේ ඉල්ලුමත් අර සාමාන්‍ය එදිනෙදා මේ විනිමය අපිට විදේශ විනිමය අපිටම ඇමරිකන් ඩොලර් LKR කියලා. එතන අපිට ඇමරිකන් ඩොලර් LKR වල ඉල්ලුම හා සැපයුම වෙනස් වෙන්නේ ඒ මුදල් වර්ග දෙකට තියෙන ඉල්ලුම මත නේ සහ ඒ මුදල් වර්ග දෙකේ සැපයුම මත. එතන මේ මුදල් වර්ග දෙකට තියෙන ඉල්ලුම වෙනස් වෙනවා ඒ අවශ්‍යතාවයේ මත නේ. දැන් අපිට ගනුදෙනුකරුවන්ට අවශ්‍ය ඔවුන් වෙළඳපොළට එනවා ඇමරිකන් ඩොලර් මිලදී ගන්න රුපියල් දීලා. අපිට ඔවුන් ඇමරිකන් ඩොලර් මිලදී ගන්න එනවා රුපියල් දීලා. එතකොට ඔවුන්ට අවශ්‍ය ඇමරිකන් ඩොලර් ඔවුන් වෙළඳපොළෙන් ලබා ගන්න. ඒ මොකටද මේ ඇමරිකන් ඩොලර් ලබා ගන්න? යම්කිසි තමන්ට තියෙන අවශ්‍යතාවයක් ඇමරිකන් ඩොලර් වලින් ගෙවීමට ඇති යම්කිසි ගෙවීමක් සම්බන්ධයෙන් තියෙන අවශ්‍යතාවය වෙන්න පුළුවන්. ඒ අවශ්‍යතාවය සඳහා තමයි ඔහු ඇමරිකන් ඩොලර් මිලදී ගන්නෙ නේ. එතකොට ඒ ඇමරිකන් ඩොලර් ඔහු මිලදී ගන්නකොට එහෙම අවශ්‍යතාවයක් සහිතව තමයි වෙළඳපොළට එන්නේ. කියන්නේ මොනවාද අවශ්‍යතා අපි බැලුවොත් අපි කලිනුත් කතා කරා මේ අවශ්‍යතා මොන වගේ අවශ්‍යතාවද? අධ්‍යාපන පාසුකම් ලබා ගන්න. ඒ කියන්නේ අපි අධ්‍යාපන අපිට පිටරට ගිහිල්ලා අධ්‍යාපනය ගන්නෝ මෙතන දැන් ඔන්ලයින් කෝස් එකක් කරනවා කියලා හිතන්නකෝ වෙන මොකක් හරි පිටරට යුනිවර්සිටි දැන් මේ දවස්වල පිටරට විශ්වවිද්‍යාලවල ඔන්ලයින් කෝසස් තියෙනවා. ඒ කියන්නේ ඕන්ට සල්ලි ගෙවුවාම අපිට පුළුවන් ඒ පාඨමාලාවට රෙජිස්ටර් වෙන්න. ඇතුළත් වෙන්න පුළුවන්. ඒතර ගෙදර ඉඳන් තමයි මේක කරන්නේ. ඒතකොට නමුත් මේකට ගෙවීම කරන්න ඕන. ඉතින් ඇමරිකන් ඩොලර් හරි මොකක් හරි විනිමය මොකක් හරි මුදල් වර්ගයෙන් තමයි මේක කරන්න වෙන්නේ. එතකොට මේ වගේ එතකොට අපි හිතමු වෙන කාලවල වලදී දැන් නැකුණත් සමහර සාමාන්‍යයෙන් රටවල් අතර අපිට පුළුවන් සංචාරය කරන්න. ඒ සඳහා එතකොට ඒ රටේදී වියදම් කිරීම සඳහා ඒ රටේ මුදල් වර්ගය ඕන වෙනවා. ඒ වගේ වෙනත් රටක මුදල් ඕවනා වෙන ඒ යම් හේතුන් තියෙනවා. නමුත් මේ හේතුවක් නැතුව මේ මුදල් වර්ග වලට ඉල්ලුමක් ඇති කිරීම තුලින් දැන් සමපේක්ෂණ කරු කරන්නේ ඒකනේ. සමපේක්ෂණ කරු කරන්නේ ඉදිරියේදී යම්කිසි මුදල් වර්ගයක වටිනාකම් වැඩි වෙයි කියලා හිතලා ඔහු ඒ මුදල් වර්ගය වෙළඳපොළෙන් මිලදී ගන්නවා. හරි? එතකොට ඔහු වෙළඳපොළෙන් මිලදී ගන්නවා මේ මුදල් වර්ගය. එතකොට එහෙම මිලදී ගැනීමේදී මොකද වෙන්නේ? අනවශ්‍ය එහෙම නැත්නම් අර සාමාන්‍ය වෙළඳපොළේ තියෙනා වූ ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක් මේ සමපේක්ෂණ කරු ඇති කරනවා වෙළඳපොළේ. තේරුණාද? ඇයි සාමාන්‍ය ඉල්ලුම තියෙන්නේ ඒ අවශ්‍යතාවයටනේ. ඒ අවශ්‍යතාවයට සම්බන්ධයෙන් තමයි ඒ ඉල්ලුම තියෙන්නේ. ඒ කියන්නේ අපිට මොනවා හරි දෙයකට විදේශ මුදලක් එහෙම නැත්නම් වෙනත් මුදල් වර්ගයක් අවශ්‍යයි. ඒතර අවශ්‍යතාවය සඳහා ඇතිවන ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක් මේ සමපේක්ෂණ කරුවන් ඇවිල්ලා වෙළඳපොළට ඇති කරනවා. ඒතර මොකද වෙන්නේ? වෙළඳපොළේ මිල ඒ වත්කම සම්බන්ධයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ වැඩි වෙනවා.
වෙළඳපොලේ මිල වැඩි වෙනවා. එතකොට සමපේක්ෂණ කරුවන්ට තියෙන චෝදනාවක් තමයි වෙළඳපොළ මිල සාමාන්‍ය තත්ත්වයෙන් එහාට අරගෙන යනවා. ඔවුන් ඒ වෙළඳපොළ මිල ඇත්තටම ඒ සාමාන්‍යයෙන් ඇතිවන ස්වභාවිකවම ඇතිවන ඉල්ලුම සහ සැපයුම කියන දෙකට අමතරව මොවුන් එක්ක මුදල් වර්ගයක් සඳහා දැඩි ඉල්ලුමක් ඇති කරනවා වෙළඳපොළ තුල. ඒතර වෙළඳපොළ තුල දැඩි ඉල්ලුමක් ඇති කරාම මොකද වෙන්නේ? වෙළඳපොළ මිල ඉහළ යනවා. ඒතකොට මොකද වෙන්නේ? අර සාමාන්‍යයෙන් තමන්ගේ අවශ්‍යතාවයට එම මුදල් වර්ගයේ මිලදී ගන්නා වූ අයටත් වැඩි මිලක් ගෙවන්න වෙනවා. ඉතින් ඒකත් සමපේක්ෂණ කරුවන්ට තියෙන චෝදනාවක්. හැබැයි සමපේක්ෂණ කරුගෙන් ඉතා විශාල සේවයක් මේ වෙළඳපොළට වෙනවා. මොකක්ද මේ සේවය? ඔවුන්ට වෙන සේවය තමයි ද්‍රවශීලීතාවය සපයන්නා විදියට සමපේක්ෂණ කරු වෙළඳපොළේ හැසිරෙනවා. ඒ කියන්නේ වෙළඳපොළට ද්‍රවශීලීතාවය සපයන පුද්ගලයා. ඒ කියන්නේ ගොඩාක් ගනුදෙනු මේ විදිහට වෙනකොට වෙළඳපොළ හොඳ ද්‍රවශීලී වෙළඳපොළ බවට පත් වෙනවා. මේ සමපේක්ෂණ කරුවන් එකනින් වෙළඳපොළට ඉතා විශාල සේවයක් ඉටු කරනවා. දැන් අපි බලමු අපි මේ ඉදිරියට කොහොමද යන්න ඉස්සෙල්ලා අතරම අපිට තව දෙයක් මෙතනදී බලන්න තියෙනවා. මේ සමපේක්ෂණ කරුවොත් එක්කම අපි කරගෙන ඉන්නේ විදේශ විනිමය වෙළඳපොළ සම්බන්ධයෙන් විදේශ විනිමය වෙළඳපොළේ තත්වයන් ගැනීම. විදේශ විනිමය වෙළඳපොළේ තත්වයන් ගැනීම කියන පොසිෂන් ටේකින් කියන පාඩම අපි පොඩ්ඩක් මෙතනදී බලලා යන්. මොකද එතකොට අපිට ලේසි මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ව්‍යුත්පන්න වගේ දේවල් කරද්දී තේරුම් ගන්න. දැන් තත්වයන් ගැනීම. ඒතර වෙළඳපොළ දැන් මම කිව්වා සමපේක්ෂණ කරුවෙක් වෙළඳපොළේදී යම්කිසි මිල වැඩි වෙයි කියලා හිතන වත්කමක් විකුණලා මිලදී ගන්නවා. මිලදීගෙන මිල වැඩි වුණාම එම වත්කම් විකුණලා මුදල් ලබා ගන්න. දැන් ඊට අමතරව මිල අඩු වෙයි කියලා තියෙන වත්කමක් තියෙනවා නම් මේ වත්කම තමන් ළඟ තියෙනවා නම් මොකද්ද අපි කරන්න ඕනේ? අපිට පුළුවන් ඒක විකුණන්න නේ. විකුණලා මිල අඩු වුණාම ආයි ගන්නවා. හැබැයි දැන් මේකෙදි ඒ වත්කම තමන් ළඟම තියෙන්න ඕනද? තියෙන්න අවශ්‍යම නැහැ. මිල අඩු වෙයි කියලා හිතන වත්කමක් විකුණලා මොකද කරන්නේ? ඒ වත්කම ඉදිරියේදී මිල අඩු වුණාම අරගෙන අර විකුණපු තැනත්තාට පියවීම කරනවා. ඉතින් නමුත් මේක කෙටි කාලීන විය යුතුයි. මේක දිගු කාලීනව කරන්න බෑ. ඉතින් කෙටි කාලීනව ඉතා ඉක්මනින්ම පියවන්න පුළුවන් ඒ වගේ වත්කම් ඇත්තටම මූල්‍ය වෙළඳපොළ තුල තමයි අපිට හමුවන්නේ. ඒකෙදිත් අපිට බොහෝ දුරට හමුවනවා මේක විදේශ විනිමය වෙළඳපොළ. ඒතකොට තත්වයන් ගැනීම කියන පාඩම තමයි විදාව මොහොතකින් කරන්නේ. මම විනාඩි 2ක් ඔයගොල්ලන් බ්‍රේක් එකක් ගන්නවා. විනාඩි 2කින් ඔයගොල්ලන් ප්‍රශ්න දිනනවා නම් ඒ අතර ටයිප් කරන්න. විනාඩි 2කින් මම එනවා. නෑ අපි පොඩි බ්‍රේක් එකක් දුන්නා. දැන් සමපේක්ෂකයා මේ තත්වයන් ගැනීම තුලින් තමයි කරන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ලෙස දැන් අපි හිතමු මුදල් වර්ග දෙකක්. මුදල් වර්ග දෙකක් තියෙනවා. මුදල් යුගලයක්. එක මුදලක් අපි හිතමු එක මුදල් වර්ගයක් විකුණලා තව මුදල් වර්ගයක් මිලදී ගන්න අවශ්‍යයි. දැන් අපි හිතමු සමපේක්ෂකයා හිතනවා ඇමරිකන් ඩොලරය ඉහළ යයි කියලා වටිනාකම අතින් බ්‍රිතාන්‍ය පවුමට වඩා. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව ඉදිරියේදී ඇමරිකන් ඩොලරය මිල ඉහළ යයි කියලා හිතනවා. හරි. එතකොට ඉදිරියේදී එහෙම මිල ඉහළ යයි කියලා හිතුවාම ඔහු කරන්න ඕනේ මොකද්ද? බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව ඇමරිකන් ඩොලරයේ මිල ඉහළ යනවා කියලා තමයි හිතන්නේ. එතකොට ඔහු හිතනවා දැන් උදේ වැඩට එනවා. අපි හිතමු සමපේක්ෂකයේ කාර්යභාරය ඒකයි. දැන් අපි හිතමු අපේ ඩීලර්ස්ලා ඉන්නේ. බැංකුවේ ඉන්න ඩීලර්ස්ලා ඒගොල්ලෝ සමපේක්ෂණය කරනවා, ස්පෙකියුලේෂන් කරනවා. යම්කිසි ප්‍රමාණයක් ඔවුන්ට ඒ අදාළ නීති රීති යටතේ සමපේක්ෂණය කිරීම පුළුවන්, ස්පෙකියුලේට් කරන්න පුළුවන්.
එතකොට දැන් මේ සමපේක්ෂණය කරනකොට සමපේක්ෂකයා මොකද කරන්නේ? සමපේක්ෂකයා හිතනවා ඇමරිකන් ඩොලර් අපේ උදාහරණය ඇමරිකන් ඩොලරය ඉහළ යනවා කියලා බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව. දැන් අපි හිතමු මෙන්න මේ වගේ. දැන් ඉහළ යනවා නම් මොකද්ද වෙන්න පුළුවන්? දැන් අපි උදාහරණයක් තුලින් මේක පැහැදිලි කරගන්න උත්සාහ කරමු. මේ තත්ත්වයන් ගැනීම පිළිබඳව තමයි පොසිෂන් ටේකින් කියන එක තමයි මම මේ පැහැදිලි කරන්නේ. සමපේක්ෂණය තුල අපිට හමුවන්නා වූ තත්ත්වයන් ගැනීම. හරි? හරි? දැන් අපි එක් පැති කතනයක් ගමු. ඒ කියන්නේ US dollars අපි GBP න කිව්වේ GBP US dollars. හරි? අපි හිතමු මේ කතනය අපි එක් පැති කතනයක් එක රේට් එකක් විතරක් ගන්නවා. 1.5යි බිංදුවයි අපි ඊට වැඩි වෙනසක් ගමුනේ. 1.285 බිංදුව. 1.285 බිංදුව. ඒ කියන්නේ එක US ඩොලර් එකක් අපි බලමු. කොතම රේට් එක හරියද කියලා. උත්තර අපි වෙනස් කරමු. දැන් කියන රේට් එක ගන්නටම අපි යමුකෝ 2.1.2.7යි 9.5 කියන රේට් එක. මේ කියන්නේ එක ස්ටර්ලින් පවුමක් US ඩොලර් කොච්චරද කියන එක. දැන් අපි මේක ඉගෙන ගත්ත සති දෙකක්. ඉගෙන ගත්තේ මේක තමයි. එතකොට දැන් 1.2.7යි 9.5. දැන් මේ කියන්නේ මොකද්ද? එක GBP එකක් US ඩොලර් මෙච්චර ප්‍රමාණයක්. දැන් ඔයගොල්ලෝ හිතන්න GBP US ඩොලර්. හරි? මම මේ ප්‍රස්තාරයකට ඔයගලන්ට ඇඳලා පෙන්නනවා. ප්‍රස්තාරයකට ඇඳලා පෙන්නවා GBP US ඩොලර් ප්‍රස්තාරය. හරි? ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕන උත්තර දෙන්න මට ඇහෙන්න ඔයගොල්ලෝ කතා කරන්නේ නැති නිසා ඔයගොල්ලෝ හිතලා බලන්න මේක ප්‍රස්තාරය අනුව GBP US ඩොලර් මේ ප්‍රස්තාරය මෙහෙම තිබ්බොත් මොකද වෙන්නේ? මෙහෙම තියෙනවා කියන්නේ මොකද්ද? පදනම් මුදල් වර්ගය. පදනම් මුදල් වර්ගය වටිනාකම අතින් ඉහළ යනවා. ඒ කියන්නේ පදනම් මුදල් වර්ගය වටිනාකම අතින් ඉහළ යනවා. ඒ කියන්නේ මේක මෙහෙම වුණා කියන්නේ යම්කිසි කාලපරාසයක් තුල මෙන්න මේ කාලපරාසය තුල මේකේ වටිනාකම GBP US ඩොලර් ප්‍රස්තාරය මේකේ වටිනාකම 1.285 බිංදුව වෙලා. හරි අපි කලින් ලියපු එක 2.85 බිංදුව වෙලා. ඒ කියන්නේ මෙහෙම වෙනවා කියන්නේ වටිනාකම අතින් ඉහළ යනවා ස්ටර්ලින් පවුම. හරි? එතකොට මේක වටිනාකම අතින් පහළ එන්න නම් ඒ කියන්නේ අපිට ස්ටර්ලින් පවුමේ මිල අඩු වෙන්න නම් 2.7යි මෙන්න මේ වගේ අගයක් ආවොත් තමයි අපි හිතන එක හරියන්නේ. ඒ කියන්නේ ඇමරිකන් ඩොලරය වටිනාකම අතින් ඉහළ යනවා කියන්නේ මේ සංඛ්‍යාව අඩු වෙන්න ඕන. ඒ කියන්නේ විනිමය අනුපාතිකය අඩු වුණා. විනිමය අනුපාතිකය අඩු වුණා. හරි? දැන් මොකද වෙන්නේ? දැන් මේ තත්වයන් ගැනීම කියන්නේ එතකොට ඇමරිකන් ඩොලරය මිලදී ගන්න අපි ස්ටර්ලින් පවුම විකුණන්න යන්නේ. හරි? අපි ස්ටර්ලින් විකුණලා ඇමරිකන් ඩොලර් එකක් ගන්න යනවා. එතකොට ස්ටර්ලින් විකුණලා අපි ඇමරිකන් ඩොලර් එකක් ගත්තා. හරි? අපි ස්ටර්ලින් විකුණලා ඇමරිකන් ඩොලර් එකක් ගත්තා. එතකොට අපිට හම්බුණ ඇමරිකන් ඩොලර් මෙච්චර ප්‍රමාණයක් හම්බුණා. හරි? ඒ කියන්නේ අපි මේ විදිහට ලිව්වොත් ඇමරිකන් ඩොලර් ධන තත්වයක් වුණා. ඇමරිකන් ඩොලර් ධන තත්වයක් වුණා. GBP ඍණ තත්වයකට ආවා. ඒතොර ඇත්තටම මේ තත්වය ගැනීමේදී අපිට මේ
ස්ටර්ලින් පවුම එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය පවුම අපි ළඟ තියෙන්න අවශ්‍ය නැහැ. අපි කරන්න තත්ත්වයක් ගන්නවා. ඒ කියන්නේ අපි වෙළඳපොළ අපිට ඉඩ දෙනවා බ්‍රිතාන්‍ය පවුම් විකුණලා ඒ කියන්නේ ඍණ තත්ත්වයකට ගිහිල්ලා ඇමරිකන් ඩොලර් ධන තත්ත්වයකට එන්න. එහෙම අපිට වෙළඳපොළ ගනුදෙනුව කරන්න පුළුවන්. ඒ අපිට මොකොත් අපිට මේකට සල්ලි අවශ්‍ය නැහැ. අපිට මේකට සල්ලි ඒ කියන්නේ GBP අවශ්‍යත් නැහැ. වෙන මුදල් වර්ගයක් අවශ්‍යත් නැහැ. අපිට පුළුවන් මේ තත්ත්වය ගන්න. තත්ත්වයක් ගැනීම තුලින් තමයි අපි මේ ගනුදෙනුව කරන්නේ. එතකොට මේ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ විනිමය වෙළඳපොළට පිවිසීමේ හැකියාව සහ ඒ සම්බන්ධයෙන් අපිට තියෙන ඕන තරවකරුවෙක් සමග ගිණුමක්. අපි ඒකට කියනවා මාජින් account එකක්. මාජින් account එකක් තියෙනවා. එතකොට මේ account එක අපි මාජින් account එකේ යම්කිසි මුදලක් තැන්පත් කරලා තියෙන්නේ. හරි? ඒ මුදල තැන්පත් කිරීම ඇමරිකන් ඩොලර් වලින් වෙන්න පුළුවන්, GBP වලින් වෙන්න පුළුවන්, ඕනම එකකින් වෙන්න පුළුවන්. ඒක අපි තැන්පතුවක් ලෙස ඔහු තියාගන්න අපිට මේ ගනුදෙනු කරන්න ඉඩ දෙනවා. හරි? එතකොට අපි විකුණන්නේ නමුත් දැන් අපි හිතමු තැන්පතුව තියෙන්නේ ස්විස් ෆ්‍රැන්ක්ස් වලින් වෙන්න පුළුවන්. නමුත් අපි විකුණන්නේ මෙතන GBP. අපි තත්ත්වයක් ගන්නවා GBP -1 ඒ කියන්නේ ඍණ එකක්. අපි GBP එක විකුණනවා ඇමරිකන් ඩොලරයක්. ඇමරිකන් ඩොලර් 1.295ක් අපිට ඒක ලැබෙනවා. ධන තත්ත්වය. දැන් මොකද වෙන්නේ? දැන් අපි මම අර කලින් කිව්වා වගේ ඇමරිකන් ඩොලරය ස්ථාවර වුණොත් ඒ කියන්නේ මිල ඉහළ ගියොත් වටිනාකම ඉහළ ගියොත් ඒකේදී මෙන්න මේ වගේ අපි බලාපොරොත්තු වුණේ මේකයි 1.270.5කට එනවා දැන් අපි ගත්තා උදේ 9ට මේක මිලදී ගත්තා දැන් උදේ 11යි වෙලාව අපි 9ට මේක මිලදී ගත්තා දැන් 11යි වෙලාව හරි එතකොට මොකද වෙන්නේ දැන් 11ට අපි දකිනවා මෙන්න මේ වගේ අපි මේක බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දෙයක්. ඒත් අපි මොකද කරන්නේ මේ තත්වය දැන් ඇමරිකන් ඩොලර් GBP තත්වය අපි මේක ඇමරිකන් ඩොලර් සමතත්වයක් GBP සමතත්වයකටත් එනවා. අපි මේ ඇමරිකන් ඩොලර් 1.270.5ක් විකුණලා GBP එකක් මිලදී ගන්නවා. හරිනේ. බලන්න පැහැදිලි නේද? දැන් 1.2 ගානට තමයි අපි GBP එක විකිණුවේ. දැන් අපි GBP එක මිලදී ගන්නවා මේ ගානට. ඒක මොකද වෙන්නේ? මෙතනදී අපිට GBP ඉතුරුවක් නැහැ. ඇමරිකන් ඩොලර් 0.0.9ක ධන ඒ කියන්නේ ලාභයක් ලැබෙනවා. 0.0.9ක ලාභයක් ලැබෙනවා. එතකොට මේක තමයි අපේ ලාභය. මොකද අපි හිතපු විදිහට ඇමරිකන් ඩොලරය වටිනාකම අතින් ඉහළ ගියා. මොකකට සාපේක්ෂවද? බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව ඇමරිකන් ඩොලරයේ වටිනාකම ඉහළ ගියා. ඒ ඉහළ යාම නිසා අපිට අපි ගත තත්ත්වය ඇමරිකන් ඩොලර් ධන තත්ත්වයක අපි හිටියේ අපිට වාසියක් වුණා මේ වගේ ප්‍රමාණයක්. දැන් මේ අපි කරේ එක බ්‍රිතාන්‍ය පවුමකටනේ. ඒතර අපි හිතමු බ්‍රිතාන්‍ය පවුම් මිලියනයක් කරා නම් මේක වැඩි කිරීම 1.6 නේ. එතකොට අපිට හම්බ වෙනවා ඇමරිකන් ඩොලර් ලොකු ප්‍රමාණයක් අපිට ලාභය වශයෙන් ගන්න පුළුවන්. හරි? එතකොට මිලියන 10ක් කරොත් ඒ විදිහට තමයි මේ වෙළඳපොළ සමපේක්ෂකයෝ ක්‍රියාත්මක වෙන්නේ. සමපේක්ෂකයෝ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර අපිට තේරෙනවා දැන් අපි ඉන්නේ සම තත්වයක. අපේ නැහැ අපේ මේ ලාභය තියෙනවා මෙතන. නමුත් අපේ නිරාවරණයක් නැහැ. කිසි මුදල් වර්ගයකට නිරාවරණයක් නැහැ. අපේ නිරාවරණයක් තියෙනවා මෙතන මේ අපිට ලැබිච්ච ලාභය. එච්චරයි අපිට තියෙන්නේ. නමුත් අපි නිරාවරණය වෙලා නැහැ. නමුත් මෙතනදී අපි ගත්තොත් මෙතනදී මොකද වුනේ? මෙතනදී අපිට ධන නිරාවරණයක් ඇමරිකන් ඩොලර් වලට ඍණ නිරාවරණයක් ස්ටර්ලින් පවුමට. දැන් අපි හිතමු මේ අවස්ථාවේදී අපි හිතපු එක හරියන්නේ නැතුව ස්ටර්ලින් පවුම ඒ කියන්නේ GBP US dollar GBP US dollar GBP US dollar අනුපාතික 1.285 බිංදුවක් වුණා. 1.285 බිංදුවක් වුණා. එතකොට මොකද වෙන්නේ? කියන්නේ අපි හිතපු විදියට නෙවෙයි උනේ ඇමරිකන් ඩොලර් එක වටිනාකම අතින් පහළ ගියා.
එතකොට දැන් අපිට මේ තත්ත්වයෙන් එළියට එන්න ඕන. මේ තත්ත්වයෙන් මොකද දැන් අපි දැන් මේක කරන්නේ කොහොමද? අපි කරන්නේ මේ තත්ත්වයන් ගැනීම තුලින් ලාභයක් ගන්න සමපේක්ෂණය. එතකොට අපි දැන් මේ මෙතනින් එළියට එනවා. එතකොට අපිට වෙන්නේ මේ GBP එක අපි ආපහු ගෙවනවා. මිලදී ගන්නවා ඇමරිකන් ඩොලර් මේ ප්‍රමාණය අපි ගෙවනවා. එතකොට මොකද වෙන්නේ? අපිට තිබුණේ ඇමරිකන් ඩොලර් 27.95යි. දැන් අපිට 2.8.5යි බිඳුවක් ගෙවන්න වෙලා. ඒ කියන්නේ අපිට 55ක් ඇමරිකන් ඩොලර් 0.0.55 පාඩුවක් අපිට වෙනවා. පැහැදිලිද? දශම බිංදුවයි 5ක පාඩුවක් වෙනවා. මේ සමපේක්ෂණයෙන් ලැබුණා මේ වගේ පාඩුවක් වුණා සමපේක්ෂණයෙන්. සමපේක්ෂණයෙන් මේ වගේ පාඩුවක් වුණා. එතකොට ඒ මොකද අපි හිතපු විදිහට ඇමරිකන් ඩොලරේ මිල වටිනාකම ඇමරිකන් ඩොලරේ වටිනාකම වැඩි වුණේ නැහැ. ඇමරිකන් ඩොලරේ වටිනාකම අඩු වුණා. ඒ කියන්නේ දැන් එක ඇමරිකන් ඩොලර් එකක් එහෙම නැත්නම් එක GBP එකක් ඇමරිකන් ඩොලර් 1.285යි බිඳුවක් වෙනවා. ඉස්සර උනේ මේ ගාන. මේ වගේ වුණොත් අපිට සමපේක්ෂණේ පාඩුවක් තමයි ලබා ගන්න වෙන්නේ. හරි. එතකොට දැන් අපි ගත්තොත් අපි දැන් මේ තත්ත්වයන් තුන කියන්නේ විදේශ විනිමය වෙළඳාමේදී අලෙවිකරුවන් ගන්නා වූ තත්ත්වයන් මොනවාද කියලා ඇහුවොත් මොනවාද තත්ත්වයන් අලෙවිකරුවන් ගන්නා වූ තත්ත්වයන් මොනවාද? එකක් තමයි ධන තත්ත්වය. එකක් තමයි ධන තත්ත්වය. ධන තත්ත්වය ඍණ තත්ත්වය සහ සම තත්ත්වය. ධන තත්ත්වය ඍණ තත්ත්වය සහ සම තත්ත්වය කියන තත්ත්වයන් තුන. දැන් අපි ධන තත්ත්වය කියන්නේ යම්කිසි මුදල් වර්ගයක් අපි මේ ධන තත්ත්වයට කියනවා දිගු තත්ත්වයක් කියලා කියනවා. අපි මේකට කියනවා දිගු තත්ත්වය කියලා. මේක කෙටි තත්ත්වය. මේක සම තත්ත්වයමයි. කෙටි තත්ත්වය. දිගු තත්ත්වයක් කියන්නේ ධන තත්ත්වයක්. කෙටි තත්ත්වයක් කියන්නේ ඍණ තත්ත්වයක්. සම තත්ත්වයක් කියන්නේ අපේ කිසිම නිරාවරණයක් නොමැති තත්ත්වයක්. ප්ලස් පොසිෂන්, මයිනස් පොසිෂන් සහ අපි කියනවා ස්ක්වයර්ඩ් ඔෆ් පොසිෂන්. ඒ කියන්නේ කිසිම නිරාවරණයක් නැහැ. අපේ එක්ස්පෝෂර් එකක් නැහැ. නිරාවරණයක් නැහැ මුදල් වර්ගයකට. දැන් අර උදෑසනම එනකොට මොකද උනේ? අර අලෙවිකරු උදෑසන වැඩට එද්දිම තිබුණේ ඔහුට සම තත්ත්වයක් නේ. ඔහුගේ නිරාවරණයක් තිබුණේ නැහැ. ඔහුට උවමනා වුණා සමපේක්ෂණයක් කරන්න. ඒක නිසා ඔහු කරේ මොකද්ද? යම්කිසි මුදල් වර්ගයක ඔහු බලාපොරොත්තු වුණ වටිනාකම වැඩි වෙයි කියලා හිතපු මුදල් වර්ගයේ ධන තත්ත්වයකට ගියා. ඒකට සාපේක්ෂව මිල අඩු වෙයි කියලා හිතපු අනිත් මුදල් වර්ගයේ ඍණ තත්ත්වයකට ගියා. හරි? ඒතර මේ සමපේක්ෂණය දැන් අපිට අවසන් කරන්න අවශ්‍යයි කියලා ඔහු හිතපු අවස්ථාවේදී සමපේක්ෂණය අවසන් කරන්න ඕන කියලා හිතන අවස්ථාවේදී ඔහු මේ මුදල් වර්ගයේ ඍණ තත්ත්වයක් සහ මේ මුදල් වර්ගයේ ධන තත්ත්වයක් ඇවිල්ලා එතකොට මේක සම තත්ත්වයකට පත් කරගත්තා. මෙසේ කිරීමේදී ලාභයක් හෝ පාඩුවක් වෙන්න පුළුවන්. සම තත්ත්වයට යනවා. මොකද ධන තත්ත්වයකින් සහ ඍණ තත්ත්වයකින් මුදල් වර්ග දෙක තිබුණේ. ඒ කියන්නේ මෙතනදී අපි ගත්ත US ඩොලර් ධන තත්ත්වයක්.
GBP ඍණ තත්වයක් තමයි මුල් අවස්ථාවේදී ඔහු කරේ. මේක තමයි ඔහුගේ සමපේක්ෂණය. මේ තියෙන්නේ. ඊට පස්සේ ඔහු මොකද කරේ? US ඩොලර් ඍණ තත්වයක් සහ GBP ධන තත්වයක් ගත්තා. ඒ කියන්නේ මෙතනදී ඇත්තටම අපි ගත්තොත් ඉලක්කම් වලින් අපි කිව්වොත් ඍණ එකක් ගත්තා ධන එකක්. මෙතන උනේ පිළිවෙල කියලා 1.2795. මෙතනදී ඔහු මේක ඇමරිකන් ඩොලර් විකුණන්නේ එහෙම නැත්නම් ඍණ තත්වයකට යන්නේ 27.5. එතකොට ඔහුට ලාභයි ධන තත්ත්වයේ ධන 0.0.9ක ලාභයක් ආවා සම තත්ත්වයට පැමිණීමේදී. මේක තමයි විනිමය වෙළඳ පොලේ තත්ත්වයන් ගැනීම පොසිෂන් ටේකින් කියලා අපි කියනවා. ඒතකොට US ඩොලර් ප්ලස් පොසිෂන් එක GBP මයිනස් එක. එතකොට මෙතනදී ඒක අපි සම කරගන්නවා මේකේ ප්‍රතිවිරුද්ධ දේ කරලා GBP ප්ලස් පොසිෂන් එකක් එනවා 1.1. මේ පැත්තේ විනිමය අනුපාතිකය අනුව ඔහුට ලැබෙනවා වැඩි ප්‍රමාණයක්. නමුත් මේක අපි ඔහුගේ වාසිසාගත ලෙස වෙළඳපොළ ඔහු හිතපු විදිහට හැසිරුණු නිසා තමයි මේව වුනේ. නමුත් සමපේක්ෂණයේදී ඔහු හිතන විදිහටම වෙළඳපොළ සමපේක්ෂකයා හිතන විදිහටම වෙළඳපොළ හැසිරිය යුතු නැහැ. තේරෙනවද? වෙළඳපොළ වෙනස් විදිහකට හැසිරෙන්න පුළුවන්. වෙළඳපොළ වෙනස් විදිහකට හැසිරෙන්න පුළුවන්. ඒ හැසිරීමේදී විනිමය අනුපාතිකය ඉහළ ගියොත් GBP US ඩොලර් ඉහළ ගියොත් විනිමය අනුපාතිකය කියන්නේ පදනම් මුදල් වර්ගය ඉදිරියේදී මිල වැඩි. ඒ කියන්නේ පදනම් මුදල් වර්ගය වටිනාකම අතින් ඉහළ ගියා. ඒ වගේ අවස්ථාවකදී මේ තත්වය මේ මොහු ගත්ත උදෑසන ගත්ත මේ තත්වය ඔහුට පාඩුදායකයි. මේ තත්වය පාඩුදායකයි. මේක පාඩුදායකයි. ඇයි? ඉහළ ගියා කියන්නේ 1.285 බිංදුව වුණා කියන්නේ ඔහුට දැන් වැඩි ඇමරිකන් ඩොලර් ප්‍රමාණයක් වැය කරන්න වෙනවා මේ ඍණ තත්වය අයින් කරගන්න. හරි? එතකොට මේක තමයි තත්වයන් ගැනීම කියලා කියන්නේ. මේ සමපේක්ෂකයා හැමතිස්සෙම කරන්නේ තත්වයන් ගැනීම. ඔහුට අවශ්‍ය මුදල් වර්ගය ඔහුගේ අතේ තිබිය යුතු නැහැ. ඒ කියන්නේ ඔහුට විකුණන්න අවශ්‍ය කෙටි තත්වයකට යන අවශ්‍ය එහෙම නැත්නම් විකුණන්න අවශ්‍ය මුදල් වර්ගයේ තිබිය යුතු නැහැ අතේ. ඔහු කරන්නේ ඍණ තත්වයකට යනවා, කෙටි තත්වයකට යනවා. ඒ වගේම ඒ මුදල් යුගලයේ අනිත් මුදල ඔහු දිගු තත්වයකට එනවා. ඔහු දිගු තත්වයකට එනවා. දැන් මෙතනදී අපි හිතමු මුලින් ඔහු බලාපොරොත්තු වෙන්නේ මේක නම්. ඔහු මුලින් බලාපොරොත්තු වෙන්නේ ඇමරිකන් ඩොලරයේ පහත යෑම නම් ඒ කියන්නේ වටිනාකම අදින් ඇමරිකන් ඩොලරයේ පහත යයි කියලා ඔහු හිතුවා නම් ඔහුට කරන්න තිබුණු දේ තමයි මොකද්ද? ඇමරිකන් ඩොලර් ඍණ තත්වයකට එහෙම සහ GBP ධන තත්වයකට එහෙම. එතකොට ඔහු ඇමරිකන් ඩොලර් විකුණනවා 2.0 ඔහු ඇමරිකන් ඩොලර් විකුණනවා GBP එකක් ගන්නවා ඇමරිකන් ඩොලර් 1.279.5ක් විකුණනවා ඔහු දැන්. එතකොට GBP එක එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය පවුම වටිනාකම ඉහළ ගියාම ඔහු කරන්නේ මොකද්ද? ඔහු මිලදී ගන්නවා ඇමරිකන් ඩොලර් මෙච්චර ප්‍රමාණයක් මේ බ්‍රිතාන්‍ය පවුම විකුණලා. එතකොට මේ අවස්ථාවේදී මෙතන බිඳුව දැන් සම තත්ත්ව වෙනවා. මෙතන ඔහුට ලැබෙනවා 0.0.5 ලාභයක්. ඒ කියන්නේ ඔහු මේ විකුණපු දේ මේ මිලදී ගත්ත දේත් සමග තමයි පියවන්නේ. විකුණපු දේ මේ මිලදී ගත්ත දේත් සමග තමයි පියවන්නේ. මේක දැන් අපි විනිමය වෙළඳපොළ විදේශ විනිමය වෙළඳපොළ මම කිව්වා විකේන්ද්‍රීය වෙළඳපොළක්. ලෝකයේ බොහෝ මුදල් මධ්‍යස්ථාන සියලු මුදල් මධ්‍යස්ථාන බොහෝ මුදල් මධ්‍යස්ථාන තුලින් මේ වෙළඳපොළට සම්බන්ධ වෙනවා ගනුදෙනුකරුවෝ තැරවුකරුවන් මාර්ගයෙන්. එතකොට දැන් මේ ඉතා කෙටි කාලයක් තුල ඒ කියන්නේ උදේ 9ට ගත්ත තත්ත්වයක් ඒ තත්ත්වය සම කරා 11ට. 9ට ගත්ත තත්ත්වය සම කරනවා 11ට.
එතකොට මොකද වෙන්නේ? මේ එකම දවසේ මේක වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ ගනුදෙනුව වෙන්නේ හරි පියවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මොකද එකම වෙලාවට වෙන නිසා මේ පියවීම සිදුවන්නේ මේ දෙක අතර. ඒ කියන්නේ ඔහු විකුණපු දේ මේ මිලදී ගත්ත දේ පිය වෙනවා. එතකොට ඒත් ඔහුට ලාභයක් තියෙනවා 0.05ක ලාභයක් තියෙනවා. ඉතින් මේ එක GBP එකක් සඳහා මෙහෙමයි GBP මිලියන 100ක් වගේ ගනුදෙනු වෙළඳපොලේ ලොකු ආයතන කරනවා. එතකොට මේක වලන ගණන් හදලා බලන්න පුළුවන් කොච්චර විශාල මුදලක්ද මේ සමපේක්ෂණය තුලින් වෙළඳපොළ තුල අලෙවි වන්නේ කියලා. දැන් මම කලින්ම කිව්වා මේ වෙළඳපොළ ට්‍රිලියන 4ක් 5ක් වගේ ප්‍රමාණයක් දවසකට ගනුදෙනු වෙනවා. ඒතර මේ ට්‍රිලියන 4ක් කියලා හිතන්නකො අපි අවම ඒ ට්‍රිලියන 4ේ 90%ක්ම වෙන්නේ සමපේක්ෂණ ගනුදෙනු. සමපේක්ෂණ ගනුදෙනු මේ සමපේක්ෂකයා තමයි මේ වෙළඳපොළට ද්‍රවශීලීතාවය ඇතුල් කරන්නේ. ද්‍රවශීලීතාවයේ සපයන පුද්ගලයා තමයි සමපේක්ෂකයා. වෙළඳපොළ පවත්වාගෙන යන්න උපකාරී වෙන්නේ ද්‍රවශීලීව සමපේක්ෂණ කටයුතු නිසා. දැන් අපි බලමු තවත් අපි ඊළඟට යන නිසා තව පොඩි උදාහරණයක් ගමුකෝ අපි. ආයි මේක තව දුරටත් තේරුම් ගන්න පහසු වෙයි. දැන් අපි හිතමු මෙන්න මේ වගේ තත්ත්වයක්. අපි හිතමු ඇමරිකන් ඩොලර් LKR එකසිය 85යි. විනිමය අනුපාතිකය 185යි. දැන් අපි හිතනවා ඇමරිකන් ඩොලරය වටිනාකම අතින් පහළ යයි. ඒ කියන්නේ ඇමරිකන් ඩොලරයේ වටිනාකම අතින් පහළ යනවා අද දවස තුලදී කියලා කෙනෙක් හිතනවා. හරි? ඇයි එහෙම වෙන්නේ හේතුව? යම්කිසි හේතුවක්. ඒ කියන්නේ යම්කිසි හේතුවක් අපි හිතමු ඇමරිකන් ඩොලර් වැඩි ප්‍රමාණයක් වෙළඳපොළට එනවා. ඒතර වැඩි සැපයුමක් නිසා යම්කිසි කරුණක් නිසා වෙන මේ සැපයුම නිසා ඇමරිකන් ඩොලරය වටිනාකමකින් පහළ යනවා. එතකොට දැන් මේ අවස්ථාවේදී ඇමරිකන් ඩොලරය පහළ යනවා කියන්නේ විනිමය අනුපාතිකයේ පහළ යෑමක් නේ. විනිමය අනුපාතිකයේ පහළ යෑමක්. ඒ කියන්නේ ඒතර අපි ඇමරිකන් ඩොලරය පහළ යනවා නම් අපි ඇමරිකන් ඩොලර් විකිණීම තමයි අවශ්‍ය. අපි හිතමු මෙන්න මේ වගේ තත්ත්වයක්. ඇමරිකන් ඩොලර් අපි එකක් විකුණනවා. ඒ සඳහා අපිට LKR ලැබෙනවා 185ක්. හරි? LKR 185ක් ලැබෙනවා. ඒතර දැන් අපි කරන වැඩේ මේක ආයි ඒ කියන්නේ මේ ඇමරිකන් ඩොලරයේ වටිනාකම පහළ ආවම කියන්නේ ඇමරිකන් ඩොලර් LKR රේට් එක 184 වුණාම අපි මේ ඇමරිකන් ඩොලරේ මිලදී ගන්නවා 184ක් ගෙවලා. අපිට රුපියලක් ලාභයි. ඇමරිකන් ඩොලර් එකක ගනුදෙනුවකින් අපිට රුපියලක් ලාභයි. ඒතර ඇමරිකන් ඩොලර් මිලියනයක් ගනුදෙනු කරා නම් රුපියල් මිලියනයක ලාභයක් ලබා ගැනීමට තිබුණා. පැහැදිලි? තත්ත්වයන් ගැනීම. මේ අවස්ථාවේදී අපි කරේ මොකක්ද? ඇමරිකන් ඩොලර් ඍණ තත්ත්වයකට ගියා. LKR ධන තත්ත්වයක්. ඊට පස්සේ අපි මොකද කරේ? මේක පියවීම සඳහා ඇමරිකන් ඩොලර් ධන තත්ත්වයක් වුණා LKR ඍණ තත්ත්වයක්. එතකොට මේ තත්ත්වයන් ගැනීම තුලින් අපිට පුළුවන් වුණා සමපේක්ෂණය සම්පූර්ණ කරලා ලාභයක් ලබා ගන්න. අපි මතක තබා ගන්න ඕනේ දේ තමයි මෙතන ධන තත්ත්වය, ඍණ තත්ත්වය සහ සම තත්ත්වය කියන තත්ත්වයන් තුන.
දැන් අපි මේක තමයි කරේ ඉදිරි රැකුම හෙජින්. ඒ කියන්නේ යම්කිසි වත්කමක අවාසි සහගත මිල විචලනයේ අවදානම ආයෝජනයක් තුලින් වෙනත් උපකරණයක් තුලින් වළක්වා ගැනීම තමයි ඉදිරි රැකුම කියලා අපි කියන්නේ. ඒ කියන්නේ හෙජ් කරනවා කියලා අපි කියන්නේ. හෙජින් කරනවා. ඉදිරි රැකුම. මේකට අපි ආවරණය කියලාත් කියනවා හෙජින් කියන එකට. ඉදිරි රැකුම කියන සහ ආවරණ ගිවිසුමක් කියලාත් අපි මේකට පාවිච්චි කරනවා. මේ ආවරණය කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් මේකෙන් වෙන පාඩුව අවාසි සහගත මිල විචලන. ඒ කියන්නේ අපිට වත්කමක් තියෙනවා. අපිට යම්කිසි වත්කමක් තියෙනවා නම් ඒ වත්කමේ මිල පහළ ගියොත් අවාසි සහගත කියන්නේ වත්කමේ මිල පහළ ගියොත්. ඒ කියන්නේ මෙතනදී අපි මිලදී ගත්ත වත්කමක මිල පහළ යෑම හෝ මිලදී ගැනීමට බලාපොරොත්තු වන වත්කමක මිල ඉහළ යෑම කියන දෙකම අපිට අවාසි සහගතයිනේ. අවාසි සහගත මිල විචලනයක්. කියන්නේ වත්කමක අපි ළඟ තියෙන වත්කමක මිල පහළ ගියත් අපිට අවාසි සහගතයි. ඒ වෙනත් අපි ඉදිරියේදී මිලදී ගන්න බලාපොරොත්තු වෙන වත්කමක මිල ඉහළ යෑමත් අපිට අවාසි සහගතයි. ඒක නිසා ඒක අපි වළක්වා ගන්න පාවිච්චි කරනවා වෙනත් මූල්‍ය උපකරණයක් තුලින් ඒක අවදානම අවම කරගන්න. එහෙම නැත්නම් අඩු කරගන්න හෝ අවදානම නැති කරගන්න වළක්වා ගැනීම ඉදිරි රැකුම කියලා හඳුන්වනවා. දැන් සාමාන්‍ය මේ ඉදිරි රැකුම කිරීම සඳහා භාවිතා කරන මූල්‍ය උපකරණ තමයි ඉදිරි රැකීම කිරීම සඳහා භාවිතා කරන මූල්‍ය උපකරණ තමයි ව්‍යුත්පන්න. අපි ව්‍යුත්පන්න කියන පාඩම කරන අවස්ථාවේදී මේ ඒවා කරනවා. මේ ඉදිරි රැකුමන් කරන සමහරක් උදාහරණ දීලා තියෙන මේ ව්‍යුත්පන්න උදාහරණ දීලා තියෙන්නේ ඉදිරි අනුපාත ගිවිසුම් ඉදිරි ගනුදෙනු. ඒ කියන්නේ මේකට අපි කියනවා අනාගත ගනුදෙනු කියලාත් කියනවා. ඒ කියන්නේ ඉදිරි අනුපාත ගිවිසුම් අනාගත ගනුදෙනු වෙනවා. මේක ඇත්තටම ඉදිරි දැන් මේ ෆියුචර්ස් කියලා කියන්නේ අපි ෆියුචර්ස් කියලා කියන්නේ බොහෝ වෙලාවට මේක අනාගත කියන තමයි අපිට ඇත්තටම මේ හඳුන්වන්න පුළුවන්. අපි ඒක මේ ව්‍යුත්පන්න කරද්දිත් කරනවා අනාගත ගනුදෙනු. එහෙම නැත්නම් ෆියුචර්ස්. විකල්ප ගනුදෙනු ඔප්ෂන්ස්. මේ වගේ ගනුදෙනු වර්ග මේවා තමයි ඉදිරි රැකුම සඳහා භාවිතා කරන්නා වූ මූල්‍ය උපකරණ. මේවා ව්‍යුත්පන්න ලෙස අපි හඳුන්වන්නේ මූල්‍ය උපකරණ ව්‍යුත්පන්න. ඒතර මේවා පාවිච්චි කරලා අපි අර ඉදිරියේදී අපිට වෙන්න පුළුවන් පාඩුව වළක්වා ගැනීම තමයි කරන්නේ. ඉදිරියේදී වෙන්න පුළුවන් පාඩුව කොහොමද පාඩුවක් වෙන්නේ? අපි ළඟ තියෙන වත්කමක් අපි ඒකේ මිල අඩුවීම. කියන්නේ වත්කමේ මිල අඩුවීම. අපි ළඟ යම්කිසි වත්කමක් තියෙනවා මිල අඩුවීම. ඒක පාඩුවක්. මේක අපිට වළක්වා ගන්න පුළුවන් නම් මිල අඩු වෙන එක අපිට වළක්වා ගන්න බෑනේ. ඇයි අපි කොහොමද මිල අඩු වෙන එක අපිට වළක්වා ගන්න පුළුවන්ද? බෑ. දැන් මේ හෙජින් කිව්වහම දැන් අපිට වෙළඳපොලේ මිල අඩුවීම අපිට වෙනස් කරන්න බෑ. මොකද වෙළඳපොල හැසිරෙන්නේ අපිට අවශ්‍ය විදියට නෙමෙයි. ඒ වෙළඳපොල හැසිරෙන්නේ වෙළඳපොල තියනා වූ ඒ ක්‍රියාත්මක වන්නා වූ බොහෝ දුරට යම් සාධක තුලින් ඒ සාධක බලපාන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුමට නේ. ඉල්ලුම හා සැපයුම කියලා අපිට කියන්නේ ලොකුවට අපිට ගන්න පුළුවන් කරුණු දෙක. ඉල්ලුම හා සැපයුම නිසා තමයි ඕනෑම වෙළඳපොළක මිල ගණන් තීරණය වෙන්නේ නේ. ඒතර ඉල්ලුම හා සැපයුම සම්බන්ධයෙන් නොයෙකුත් සාධක බලපානවා. ඒ කියන්නේ ඉල්ලුම අඩු වැඩි වෙන්න සාධක, සැපයුම අඩු වැඩි වෙන්න සාධක බලපානවා. ඒතර මේ ඉල්ලුම අඩු වැඩි වෙන සාධක සහ සැපයුම අඩු වැඩි වෙන සාධක අපිට තනි පුද්ගලයන් වශයෙන් ආයතන වශයෙන් එහෙම නැත්නම් ආයතන සමූහයක් වශයෙන් මේක පාලනය කිරීම අසීරුයි. පාලනය කරන්න බෑ අපිට. මොකද වෙළඳපොළ ඒ වගේ විශාල වෙළඳපොළක් නිසා. ඒතර මේ වෙළඳපොළ එන්නා වූ බලවේග වලට එරෙහිව යෑමේ හැකියාවක් අපිට නැහැ. එහෙම නැත්නම් ඒක වෙනස් කර ගැනීමේ හැකියාවක් අපිට නැහැ. මොකද ලෝකේ අපි ගත්තොත් විශාල ධනවත් පුද්ගලයෙක් වුණත් වෙළඳපොළ සම්පූර්ණයෙන්ම හැසිරීමේ හැකියාවක් නැහැ. මොකද මේ වෙළඳපොළවන් ඉතා විශාලයි. අපි ගත්තොත් විනිමය වෙළඳපොළ විශාලම වෙළඳපොළ ට්‍රිලියන 4.5ක් දවසකට
ගනුදෙනු වෙනවා. ඒතර ඒ වගේ මුදලක් වෙළඳපොළට යොදවලා ඒ වෙළඳපොළ හැසිරවීමේ ඒ Tamanට අවශ්‍ය විදිහට වෙළඳපොළ මිල ගණන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. සමහරක් වෙලාවට කුඩා වෙළඳපොළවල් කොටස් වෙළඳපොළවල් තනි පුද්ගලයන් කීප දෙනෙකුට සමූහයක් ලෙස එහෙම නැත්නම් යම් යම් ව්‍යාපාර වලට ඒ කියන්නේ වැඩි කොටස් ප්‍රමාණයක් Taman අත තියෙනවනම් යම් කිසි විදියක බලපෑමක් කරන්න පුළුවන් වුණත් මේ ගෝලීය වශයෙන් තියෙනා වෙළඳපොළ වල ඉසේ කිරීමේ හැකියාවක් නැහැ. එතකොට ඒක නිසා අපි මේ ඉදිරි රැකුමන් කියලා කියන්නේ අර අපි කියනවා වෙළඳපොළ මිල විචලනයෙන් වෙන්නා වූ පාඩු වළක්වා ගැනීම කියලා. එතන අපි වෙළඳපොළ මිල විචලනය ඒ විදිහටම වෙනවා. වෙළඳපොළ මිල විචලනය වුණාට ඒ වෙන පාඩුව අපි වෙනත් මූල්‍ය උපකරණයක තියෙන කිවිසුමක් තුලින් කියන්නේ මූල්‍ය උපකරණයක් අපි තියෙනවා ඒකේ තියෙන කිවිසුමක්. ඒ කිවිසුම තුලින් මේ පාඩුව අපි හොඳ අතට පරිවර්තනය කරගන්නවා. ඒක තමයි කරන්නේ. ඒක තමයි ඉදිරි රැකුම කියලා කියන්නේ. එතකොට මිල විචලනයේ එහෙමම වෙළඳපොළ වෙනවා. ඇත්තටම කියනවා නම් මේ ඉදිරි රැකුමට ඒ උපකරණය භාවිතා කරේ නැත්නම් අපිට පාඩු වෙලා. නේ? අපිට පාඩු වෙලා. නමුත් මේ පාඩුව අපි කරන්නේ අවම කරගන්නේ. එහෙම නැත්නම් වළක්වා ගන්න. එහෙම නැත්නම් මුල්ලු පුටා ළමන්න පුළුවන් විදිහේ වෙනත් මූල්‍ය උපකරණයකට ආයෝජනය කරනවා. ඒ කියන්නේ වෙනත් givisumකට එළඹෙනවා. ඒ givisුමෙන් කියනවා දැන් මේම පාඩුවක් වුණොත් අපි මෙන්න මේ විදියට මේකට ඔබට රැකවරණය දෙනවා. ඔබට අපි මේ විදිය පාඩුවක් වුණොත් අපි මේ පාඩුව ඔබට ගෙවනවා. මේ විදියට පාඩුව වුණොත් ඒ පාඩුවේ මේ ප්‍රමාණය අපි දරා ගන්නවා. ඒ වගේ නොයෙකුත් ක්‍රමවේදයන් සහිත මූල්‍ය උපකරණ වෙළඳපොලේ තියෙනවා. මේ පාඩුව අවම කර ගැනීමට එහෙම නැත්නම් ඒ පාඩුව හොඳ අතට හරවා ගැනීමට පාඩුව අවම කරනවා කියන්නේ ඒකයි. අවම කර ගැනීම සඳහා ඔවුන්ගේ දායකත්වය තුලින් ඒ මූල්‍ය උපකරණ වෙළඳපොළ ඉදිරිපත් කරන්නා වූ ආයතනවල එහෙම නැත්නම් පුද්ගලයන්ගේ ඒ කිවිසුම තුලින් අපිට පුළුවන් වෙනවා අර වෙච්ච පාඩුව එහෙම නැත්නම් වෙන්න යන පාඩුව අඩු කරගන්න. එහෙම නැත්නම් වෙච්ච පාඩුව මෙතනින් ආවරණය කරගන්න. ඒත් මේ ආවරණ කිවිසුම එහෙම නැත්නම් ඉදිරි රැකුම කිවිසුම් කියන්නේ බොහෝ වෙලාවට අපි කරන්නේ අර ව්‍යුත්පන්න උපකරණ තමයි මේ සඳහා යොදාගන්නේ. මේ මෙතන දීලා තියෙන ඒ වගේ උපකරණ තුනක් ඉදිරි අනුපාත අනාගත ගනුදෙනු සහ විකල්ප ගනුදෙනු. ඒ කියන්නේ forward contracts ඉදිරි අනුපාත කියන්නේ ඒ එක උපකරණයක්. ඉදිරි ගනුදෙනු වල අපි උදාහරණයක් ලෙස currency futures කියලා දෙනවා. ඒ කියන්නේ මුදල් අනාගත කිවිසුමක්. විකල්ප ගනුදෙනු කියන්නේ options. ඒකත් මේවා ව්‍යුත්පන්න ලෙස අපි හඳුන්වනවා. යම් පරස්පර අවස්ථාව. දැන් අපි කරා සමපේක්ෂණයේ ඒ වෙළඳපොළ සිදුවන්නා වූ ක්‍රියාකාරකම් තමයි අපි මේ කරන්නේ. අපි මේවා විදේශ විනිමය වෙළඳපොළට සම්බන්ධයි. ඒ විදේශ විනිමය වෙළඳපොළට සම්බන්ධව තියෙන ඒවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විදේශ විනිමය වෙනත් වෙළඳපොළ වලත් මේවා තියෙනවා. නමුත් අපි මේ අවස්ථාවේදී මේක කරන්නේ විදේශ විනිමය වෙළඳපොළ තුල තියෙනා වූ මේ අවස්ථා පැහැදිලිව හඳුනාගත යුතු නිසා. අපි මෙතනදී සමපේක්ෂණය පිළිබඳව කරා. එතන අපි අර ආවරණ ගිණුම් එහෙම නැත්නම් හෙජින් එහෙම නැත්නම් ඉදිරි රැකුමන් කියන දේ අපි කරන්නේ ව්‍යුත්පන්න පාඩම තුලයි. නමුත් අපි පරස්පර අවස්ථාව මොකක්ද කියන එක මෙතනදී හඳුනාගෙන ඒ පරස්පර අවස්ථාවන් තියෙන වෙළඳපොළවල් හඳුනා ගැනීමට පොඩි උත්සාහයක් කරනවා මේ පරස්පර අවස්ථාව කියන මාතෘකාව තුල. වෙළඳපොළවල් තුල තිබෙනා වූ මිල පරස වෙනස තුලින් ලාභ ලබා ගැනීමේ අවස්ථා උදා කර ගැනීම පරස්පර අවස්ථාව වේ. මොකද්ද මේ කියන්නේ? වෙළඳපොළවල් තුල තිබෙනා වූ මිල පරස එහෙම නැත්නම් මිල වෙනස තුලින් ලාභ ලබා ගැනීම. මොකද්ද මේ කියන්නේ? ආබිට්‍රාජ් ඔපචුනිටි පරස්පර අවස්ථාව. ඒ කියන්නේ එකම වෙළඳපොළ එහෙම නැත්නම් වෙළඳපොළවල් කීපයක් වෙන්නත් පුළුවන්.
එකම වෙළඳපොළ තුල මේක තියෙන්න පුළුවන් අවස්ථාව ඉතාමත්ම අල්පයි. නමුත් වෙනත් වෙළඳපොළවල් කීපයක් තුල මේ අවස්ථාව ඉතා හොඳින් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එකම භාණ්ඩය එහෙම නැත්නම් එකම මුදල් වර්ගය එකම මුදල් යුගලය එකම භාණ්ඩයකට නම් වෙනස් විදිහේ මිලවල් එකම භාණ්ඩයට වෙනස් විදිහේ මිල එකම අවස්ථාවේ දැන් මේ වෙලාවේ ගත්තොත් දැන් ඒව වෙනසක් නැහැ වෙලාව වෙනසක් නැහැ මේ වෙලාවේ වෙළඳපොළ දෙකක වෙනස් මිල ගණන් තියෙනවා වෙනස් මිල ගණන් තියෙනවා ඒ කියන්නේ අපි ගත්තොත් යම්කිසි භාණ්ඩයක් අපිට මේ යම්කිසි භාණ්ඩයක මිල එක වෙළඳපොළක රුපියල් 100යි අනිත් වෙළඳපොළේ රුපියල් 150යි එක වෙළඳපොළක රුපියල් 100යි අනිත් වෙළඳපොළේ 150යි අපිට පුළුවන්කම තියෙනවා නම් එකවරම මේ වෙළඳපොළේ මිල දීගෙන අනිත් වෙළඳපොළේ විකුණන්න මොකක්ද ලැබෙන්නේ මේ මිල වෙනස තුලින් ලාභ ලබා ගැනීමේ අවස්ථාව ආබිට්‍රාජ් ඔපචුනිටි එක පරස්පර අවස්ථාව. ඒතර මේ පරස්පර අවස්ථාවේදී අවදානමක් අපිට නැහැ. අපේ ණය අවදානම තියෙනවා. නමුත් වෙළඳපොළ අවදානමක් නැහැ. දැන් අපි ගත්ත සමපේක්ෂණේ වෙළඳපොළ අවදානම තියෙනවා. අපි හිතන දේම වෙන්න ඕනේ. අපි හිතන දේම වෙළඳපොළ තුල සිදුවිය යුතුම නැහැ. අපි හිතන දේට වඩා වෙනස් දෙයක් වෙළඳපොළ තුල සිදු වෙන්න පුළුවන්. එතකොට මේ සමපේක්ෂණේ වගේ අවදානමක් තියෙනවා. වෙළඳපොළ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. අපි අර කිව්වොත් තත්වයන් ගැනීම තුල එක තත්වයක් අරන් තවත් තත්වයක් ගන්න යන මේ කාල සීමාව තුල අපි බලාපොරොත්තු වෙන වෙනසට වඩා වෙනස් විදිහේ වෙනසක් වෙළඳපොළ තුල ඇති වෙන්න පුළුවන්. ඒකෝට ඒක අවදානමක්. අපි ඒකට කියනවා වෙළඳපොළ අවදානම. වෙළඳපොළ අවදානම. ඉතින් එතනත් ණය අවදානම තියෙනවා. නම් මෙතනත් ණය අවදානම තියෙනවා පරස්පර අවස්ථාවේ. නමුත් පරස්පර අවස්ථාවේදී වෙළඳපොළ අවදානමක් නැහැ. ඒ කියන්නේ අපි මේ ගන්නා වූ මොහොතේම අනිත් පැත්තට විකුණලා ඉවරයි. වෙළඳපොළ වෙනස් වෙන්නේ නැහැ. මොකද එකම අවස්ථාවේදී එකම වෙළඳපොළ භාණ්ඩය සඳහා විවිධ මිල ගණන් පැවතිනා වූ වෙළඳපොළවල් දෙකක්. ඒතර මම මේ වෙළඳපොළෙන් අරගෙන මේ වෙළඳපොළේ විකුණනවා. දැන් උදාහරණයක් ලෙස අපි ගත්තොත් මූල්‍ය වෙළඳපොළ තුල දැන් අපි ගත්තොත් මූල්‍ය වෙළඳපොළේ අපි ගම්මු විදේශ විනිමය වෙළඳපොළ. විදේශ විනිමය වෙළඳපොළේ එක මුදල් යුගලයක් සඳහා විවිධ වෙනස් වූ විනිමය අනුපාතික පැවතීම ආබිට්‍රාජ් ඔපචුනිටි නැත්නම් පරස්පර අවස්ථාවක්. පැහැදිලි. ඒ කියන්නේ දැන් වෙළඳපොළවල් දෙකක් තුල වෙනස් විදිහේ විනිමය අනුපාතික තියෙනවා එකම අවස්ථාවේදී එකම මුදල් වර්ගයකට. එකම මුදල් වර්ගයකට. එතකොට මේ වෙළඳපොළවල් දෙකටම සම්බන්ධ වෙන්න පුළුවන් පුද්ගලයෙකුට පුළුවන් අඩු වෙළඳපොළෙන් යම් කිසි මුදල් වර්ගයක් මිලදීගෙන වැඩි වෙළඳපොළේ විකුණන්න. ඔහුට දැන් ඔහු මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? පරිගණක පද්ධතියක් හරහා. ඒතර මේ පරිගණක පද්ධතිය හරහා සම්බන්ධ වීමේදී වෙලාවක් යන්නේ නැහැ. වෙලාවක් නැහැ. මෙතනින් ගන්න ගමම මෙතන විකුණනවා. මේකෙන් ගන්නකොටම විකුණනවා. ඒතර පරස්පර අවස්ථාවෙන් ලාභ ලබා ගැනීමේ අවස්ථාවක් ඔහු උදා කර ගන්නවා. දැන් අපි පොඩි උදාහරණයක් බලමු. අපි උදාහරණයක් බලමු. පරස්පර අවස්ථාව පිළිබඳව. දැන් හිතන්න ඇමරිකන් ඩොලර් LKR අපි ගමුකෝ. පහසුවෙන් එක වෙළඳපොළක අපි දකිනවා 185යි. අනිත් වෙළඳපොළේ අපි දකිනවා US ඩොලර් LKR 184යි. LKR ගන්න ඔයගලන්ට පැහැදිලි වෙන්න. දැන් ඔන්න එතකොට මොකද කරන්න ඕනේ? අපි මොකද්ද කරන්න ඕනේ? කියන්න බලන්න. දැන් A සහ B කියලා වෙළඳපොළවල් දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට ලැබෙනවා මිල කතන දෙකක් මේ වෙළඳපොළවල වලින්. එක වෙළඳපොළක ඇමරිකන් ඩොලරය ලාභයි.
අනිත් වෙළඳ පොලේ ඇමරිකන් ඩොලරය මිල අධිකයි. ඒතර අපි මොකද කරන්නේ? මෙන්න මේ වෙළඳ පොලේ අපි ඇමරිකන් ඩොලරය මිලදී ගන්නවා. B වලින් අපි ඇමරිකන් ඩොලරය මිලදී ගන්නවා LKR 184ක් ගෙවලා. ඒකම අපි ඒ නැමැති වෙළඳ පොලේ මේ B වල කරන්න. ඒ නැමැති වෙළඳ පොලේ මේ ඇමරිකන් ඩොලරය විකුණනවා 185ක් අපිට ලැබෙනවා LKR. ඒතර අපිට අර කලින් කරපු එකම වාසියම ලැබෙනවා. නමුත් මේකෙදි වෙන්නේ මේ ගනුදෙනු දෙකම එකවර කරන්නේ. එකවර මේ කාලයේ වෙනසක් නෑ. එකවර කරන්නේ. එහෙම කරන නිසා අපිට අර මේ වෙළඳ පොලේ මේ වෙළඳ පොලේ මිල ගණන් වෙනස් වෙයි කියන වෙළඳ පොළ අවදානමට මුහුණ දෙන්න සිදුවන්නේ නැහැ. වෙළඳ පොළ අවදානමට අපිට මුහුණ දෙන්න සිදුවන්නේ නැහැ. ඒක තමයි පරස්පර අවස්ථාවෙන් අපි පරස්පර අවස්ථාවෙන් ලාභ ලබා ගැනීම. පරස්පර අවස්ථාවෙන් ලාභ ලබා ගැනීම තමයි ඒ එතකොට ගනුදෙනුව සඳහා යම්කිසි පිරිවැයක් දරන්න වෙනවා. ඇයි ඒ? මොකද්ද මේ පිරිවැය? අපි හිතමු අපි මේ තරව්කරුවෙකු මාර්ගෙන් යනවා නම් තරව්කරු ගාස්තුවක් වගේ දෙයක් දරන්න වෙනවා. ඒතර අපි බලන්න ඕන මේ රුපියල ඇති දේ තරව්කරු ගාස්තු දෙකම ගෙවන්න. ඇතිනම් ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්තම් වැඩක් නෑ නේද? එහෙම නැත්තම් අපේ තියෙන්න ඕන දැන් රුපියලක් නම් ප්‍රශ්නයක් නෑ. අපි හිතමු 184.50යි කියලා. 184.50ට ගත්තොත් 750යි ලාභය. එතකොට මේ 750 ලාභද අපිට. එතකොට අපි කරන ගනුදෙනුවට 750ක මාජින් එකක් එහෙම නැත්නම් වෙනසක් තිබ්බොත් ඇතිද? ඒ වගේ දේවල් අපි මෙතනදී ගණන් හදලා බලන්න ඕන ගනුදෙනු සඳහා යම්කිසි පිරිවැයක් දරන්න සිදුවන්න නිසා. එතකොට මේක තමයි නැවතත් මෙතනම කියන්නේ එකම මූල්‍යවත්කමට විවිධ වෙළඳ පොළවල් තුල විවිධ මිල ගණන් පැවතීම තමයි අපි මේ පරස්පර අවස්ථාව කියලා ගන්න. එතකොට දැන් ඔයගොල්ලන්ට මම තව උදාහරණ කීපයක් ලබන සතියේ කරනවා මේ විදේශ විනිමය වෙළඳපොළ පරස්පර තත්වයන් ඒ කියන්නේ වෙළඳපොළ වල තුනක් අරගෙන අපි පරස්පර තත්වයන් බලමු කොහොමද සිදු වෙන්නේ කියලා. දැන් ඔයාලට මේ සම්බන්ධයෙන් අද කරපු පාඩම සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. මොකද අපි මේ තව ලබන සතියේ විදේශ විනිමය පාඩම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න කීපයකුත් කරලා විභාගයට ආපු ප්‍රශ්න කීපයක් කරලා අපි බලාපොරොත්තු වෙනවා මේක ඉවර කරන්න. ඒක නිසා ඔයාලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා ලෑස්ති කරගෙන ආවිලා එන සතිය අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් අහන්නත් පුළුවන්. මේ අද කරපු පාඩමෙන් අද අපි කරේ හරස් අනුපාත ගණනය කිරීම සහ ඉදිරි අනුපාත ගණනය කිරීම. අපි ඒක කලින් සතියේත් කරා. නමුත් අපි මෙතන උදාහරණ කීපයක් වැඩිපුරද කරා. ඊට අමතරව අපි කරා තත්වයන් ගැනීම විදේශ විනිමය වෙළඳපොලේ තත්වයන් ගැනීම. සමපේක්ෂණය කියන්නේ මොකක්ද? පරස්පරය කියන්නේ මොකක්ද? සහ ඉදිරි රැකුම එහෙම නැත්නම් ආවරණ කිවිසුම් කියන්නේ මොනවාද කියන දේවල් පිළිබඳව තමයි අද අපි ඩිස්කස් කරේ. එමනම් අදට අපි මෙතනින් පාඩම නතර කරනවා. මේ ලබන සතියේ අපි පරස්පර අවස්ථාවන් කීපයක් පිළිබඳව සලකලා බලලා ඊට පස්සේ විභාග ප්‍රශ්න කීපයක් මම ඩිස්කස් කරලා විදේශ විනිමය වෙළඳපොළ පාඩම අවසන් කරනවා.